ආයුබෝවන් අද මනෝවිද්‍යාව හා උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ මේ රාත්‍රී 9ට දාගත්තු ලයිව් පන්තියක් සාමාන්‍යයෙන් ඉරිදාට අපි ක්ලාස් කරන්නේ නැහැ. අද විශේෂ ආරාධිත දේශනයක්. එතකොට මේ 12 වෙනිදා රාත්‍රී 9 ලයිව් ක්ලාස් එක. මේකට නෝට් එකක් දැන්ට නැහැ. මේ හා සම්බන්ධ නෝට්ස් මොනවාර තියෙනවා නම් ඉස්සරස අපහු ඔයාලට ක්ලාස් එකෙන් පස්සේ ගෲප් එකට දායි. එහෙනම් පටන් ගමු. අද අපිට විශේෂ ආරාධිත දේශකවරයෙක් ඉන්නවා සඳරුවන් ජයනත් සර්. ඇත්තටම බොහොම ස්තුතියි ඔබතුමාට ඔබතුමාගේ වටිනා කාලය අපේ ළමයි වෙනුවෙන් දීලා ආවට. ඒ වගේම ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා ලෙක්චර් එකට. ළමයිවත් සාදරයෙන් පිළිගන්නවා අද දේශනේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් සර්. සර් පටන් ගමු අපි. හරි. අයිබෝන් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා මුලින්ම පිළිගන්නවා. මම දැක කට්ටිය chat එකේ දාලා තියෙනවා good evening ඔක්කොම දාලා තිබුණා. හරි. හැමෝගෙම chat එක කියවන්න අමාරු නිසා අපි වැඩේ පටන් ගමු. පොඩි කාලයක් තියෙන පුතේ. නිසා අපි මේ පොඩි කාලය ඇතුලේ උපරිම ප්‍රමාණයක් සාකච්ඡා කිරීමක් කරමු. අර තියෙන වෙලාවත් එක්ක උපරිම ප්‍රමාණය සාකච්ඡා කරලා අවසන් කරන්න බලමු. ඒතර මට ඉස්සරස කතා කරලා කිව්වා ඔයාලට අවශ්‍යයි කියලා කතා කරන්න මොළය සම්බන්ධ දේවල් සහ වෙනම දාලා තිබුණා සිහින ගැන කතා කරන රැට කිනින් පේන ඒවා ගැන කතා කරන්න කියලා තිබුණා. දවල්ට පේන ඒවා නෙමෙයි. සමහරවිට වෙයි දවල්ටත් එක එක හීන පේනවනේ. දැන් මේ දවස්වල පොලිම නැතුව පෙට්‍රල් ගහගන්න ඒවා, පොලිමීන් නැතුව ගෑස් ගන්න ඒවා දවල්ට පේන හීන. මේ අපි කතා කරන දැන් රැට පේන ඒවා. නිදාගත්තාම පේන ටික. ඊට අමතරව ඔයාලා ඉගෙනගෙන තියෙන මානසික රෝග සම්බන්ධයෙන් මොළයට කොහොමද රෝග සම්බන්ධ වෙන්නේ කියලා වැඩිපුර කතා කරන්න කියලා කිව්වා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු උපරිම ප්‍රමාණයක්. දැන් මෙතනදී සමහර අය මේ වෙනකොට සාමාන්‍ය පෙළ අනිවාර්යයෙන්ම විද්‍යාව විෂයන් ඉගෙනගෙන ඇති. සමහර දරුවෝ ඇති උසස් පෙළදී ජීව විද්‍යාව වගේ එකක් ඉගෙන ගත්තා නම් සමහරට මොළය සම්බන්ධ යම් කාරණා ප්‍රමාණයක් ඉගෙනගෙන ඇති. හැබැයි අර මානසික රෝග මොළයට සම්බන්ධ වෙන විදිය ගැන පොඩි අදහසක් ඔයාලට කියන්න නම් මට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මොළය සම්බන්ධයෙන් පොඩි කාරණා ටිකක් ඔයාලට ඔළුවට දාලා ඉන්න. මොකද ඔළුවට මේ මොළය සම්බන්ධ කාරණා ටික වැටුනොත් විතරයි අර මානසික රෝගයක් කොහොමද මොළයට සම්බන්ධ කරන්නේ කියලා අපිට තේරුම් ගන්න. කියන්නේ මොළය ගැන මුකුත් අවබෝධයක් නැතුව එකපාරට රෝගයක් කොහොමද මොළයට බලපාන්නේ කියලා අපිට කියන්න අමාරුයි. ඒ නිසා මුලින්ම මම හිතුවා මේ මොළය සම්බන්ධ කාරණා ටිකක් මුලින් කතා කරලා වටපිටාව සම්පූර්ණ ලොකු කාරණා ගොඩක් නෙමෙයි. හැබැයි වටපිටාව කතා කරලා අපි මේ පැත්තට යමු. මම ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා මම හිතන්නේ හැම කෙනාටම පැහැදිලිව පේනවා. අපේ මොළය සම්බන්ධ වෙන්නේ ස්නායු පද්ධතිය කියන පද්ධතිය හරහා. එතකොට මේ ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. අපි මොකක්ද කියලා රූප සරහන ඊළඟ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. එතකොට මේ මධ්‍ය ස්නායු පද්ධතිය කියන කොටස ආපම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තියෙනවා මොළය, අනිත් පැත්ත තියෙනවා සුෂුම්නාව. මේක මේ මොළය කියන කොටස අපිට ඇත්තටම වැදගත් නෙමෙයි. මේක ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. සම මේක ගැන ලොකු විස්තර කතා කරන්න යන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මොළය කොටස. මට අර පෙන්වන්න උවමනා වුණේ අර ස්නායු පද්ධතිය කියන එක කොටස් වලට බෙදලා ගිහිල්ලා එක පද්ධතියේ එක කොටසක් විදිහට තමයි මොළය කියන කොටස තියෙන්නේ. ඒතර මොළය කියන කොටස ඇතුලේ මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුෂුම්නා ශීර්ෂණය කියලා කොටස් තුනක් වශයෙන් කතා කරන්න තියෙනවා. මේ ඔක්කොම මූලික කරුණු විතරයි කතා කරන්නේ. මම කිසිම එක ඩීප් යන්නේ නැහැ. ගැඹුරට යන්නේ නැහැ. මොකද ඔයාලගේ කෝස් එකට ලොකු ප්‍රමාණයක් අදාළ වෙන්නේ නැති නිසා. ඊළඟ පර්යන්ත ස්නායු පද්ධතියේ කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු කොටස් දෙකක් වෙනලා තියෙනවා. ඒතරම එකක් සාමාන්‍ය පරිදි කතා කිරීමක් කරන්න. දැන් මෙතනින් පල්ලෙහාට ගියාම මට පෙන්නන්න උමනා චූප සරහන මම ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා දැම්මනේ මේ මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය කියලා කොටස් දෙකක් තියෙනවා කියන්නේ. මේක වරගෙන මේ මැද තියෙන්නේ මොළය. මොළයේ තියෙන්නේ අපි කියනවා මෙන්න මේ කොටස කට කියන්නේ හිස් කබල. ඔන්න ඕකේ ඇතුලේ තමයි තියෙන්නේ. අර හිස් කබල කිව්වට මේක කබලක් නෙමෙයි මාළ වටිනවා. හරි. සමහර අය කරන කබලක් වම වැඩක් නැති විදිහට අර කොහේ හරි වැඩිච්ච වෙලාවට තමයි තේරෙන්නේ මාළ වටිනවා කියලා. එන්න මේ කබල තිබුණ නැත්තම් කෙලින්ම වදින මොළය. එන්න මොළයේ ආරක්ෂාවට වටේට දාලා තියෙන ආවරණය තමයි හිස් කබල කියලා අපි කියන්නේ. ඒතර ඒක ඇතුලේ තමයි මොළය කියන කොටස තියෙන්නේ. මෙතන මොළයේ කොටස. මේ මොළයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බටයක් තියෙනවා. මේක තමයි අපි සුෂුම්නාව කියලා කියන්නේ. මේක අපේ පිට කොන්ද දිගේ පල්ලෙහාට යනවා. එතකොට මේ මොළය කියන කොටසයි සුෂුම්නාව කියන කොටස මේ මැද්ද කියන මේ අතින් පෙනෙන කොටස වල පේන්නේ. මෙන්න මේ කොටස තමයි අපි මධ්‍ය ස්නායු පද්ධතියට හඳුන්වන්නේ.
ඒකේ මාර්ග වෙන දෙපැත්තට ස්නායු ටිකක් යනවා. මේ ඉතින් ස්නායු වගේක් යනවා දෙපැත්තට. මේ යනවා දෙපැත්තට. අන්න ඒවා තමයි පර්යන්ත ස්නායු පද්ධතියට හඳුන්වන්නේ. ඒකට සරල අදහසක් ගන්න පුළුවන් නේද? මධ්‍ය ස්නායු පද්ධතිය පර්යන්ත ස්නායු පද්ධතිය මේ දෙපැත්තට ස්නායු යන්නේ. අපිට ඔක්කොම ලොකු විස්තර අවශ්‍ය වෙන්නේ අපිට ඕන වෙන්නේ මොළයනේ. වැඩිපුර අපි පාවිච්චි කරන්නේ නැහැ සමහර වෙලාවට. හරි. ඉතින් මේක පාවිච්චි කරන අය අර 225 ඇතුළේ ඉඳියා නම් අද අපිට මෙච්චර රැයලා ලෙක්චර් එක දාගන්න ඕනේ වෙන්නේ නැහැ. තවල්ට කරන් තිබුණා. තරක් කපනවනේ. හරි. ඒ මේක පාවිච්චි කරන්න නැති එක ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. හරි. තියෙනවා පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේක මොළයේ කොටස ගැන වැඩි විස්තරයක් කතා කරලා පල්ලෙහාට යනවා මම. අපි ආව පල්ලෙහා කොටස. මේකේ තියෙන සමහර දේවල් ඔයාලට වැදගත් ඉස්සරහදී අපි කතා කරන සිහින ගැනීම කතා කරලා මේකේ තියෙන සමහර කොටස් වැදගත් වෙයි. ඔයාලට වෙනවා මේ මොළයේ ඇතුලේ ටිකක් කහ පාටට දුඹුරු පාටකින් ප්‍රදේශයක් දාලා මේ කොටස අපි කියන්නේ මස්තිෂ්කය කියලා. මම මෙතන පොඩි නම් කිරීමක් කරන්නම් මාර දෙදහසක් එන්න. මේකට කියන්නේ මස්තිෂ්කය. මස්තිෂ්කය. ඊට පස්සේ මේ මස්තිෂ්කයත් එක්ක සම්බන්ධ වෙලා පල්ලෙහා තියෙන පොළ පාට ප්‍රදේශයක්. පාට වලින් දාපු රූප සරණක් ගත්තේ හොඳට අඳුර ගන්න පුළුවන් වෙයි. මේ කොටස තමයි අපි කියන්නේ අනුමස්තිෂ්කය. 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 ඒකත් එක්කම මේ රෝස පාටලු දම් පාටකින් තියෙන මේ ප්‍රදේශයක් මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ සුෂුම්නා ශීර්ෂකය. ඔයාලා දකින්න ඇති අර මොළයේ කොටස කොටස් තුනකට බෙදුවානේ. ඒකේ මේ ඊළඟ කොටස සුෂුම්නා ශීර්ෂකය. සුෂුම්නා ශීර්ෂකය. මේ හැම එකක් ගැනම ලොකු විස්තර තියෙන හැබැයි ඔයාලට එච්චර විස්තර මම කතා කරන්නේ නැහැ. ඒත් අපිට ඇත්තටම මොළයේ සම්බන්ධ දේවල් අපිට ගොඩක් වැදගත් වෙන්නේ මස්තිෂ්කය කියන කොටස. මේ මස්තිෂ්කය කියන කොටස අපේ මොළයේ ඇතුලේ මේ ඉස්සරහා මේ විස්කබල ඇතුලේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයේ තියෙන මස්තිෂ්කය කොටස. අනුමස්තිෂ්කය කොටසේ බෙල්ලට නෙමෙයි බෙල්ලට පොඩක් උඩින් මේ කෙස් ඉවර වෙන හරියට තියෙන්නේ අනුමස්තිෂ්කය. ඊට පොඩක් පල්ලෙහෙන් බෙල්ලත් එක්ක තියෙන්නේ සුෂුම්නා ශීර්ෂකය. ඒත් අපිට ගොඩාක් වැදගත් වෙන්නේ මස්තිෂ්කය කියලා මම කිව්වනේ. මේ මස්තිෂ්කයේ මම මේක පොඩි සමහර කාරණා ටිකක් කියන්න වල වැදගත් වෙයි කියන නිසා පොඩි ආවරණයක් දාලා දෙන පොඩි පටලයක්. ඒක ටිකක් මම පොඩක් රූපේ තව ලොකු කරලා ගන්නම්. කාට ගලුවොත් පේනවා සරලව පේන්නේ මේක අර පොඩි පටලයක් තියෙනවා මේ අයිනේ. අර පේනවා නිකන් රතු පාට වල තැඹිලි පාටකින් පේන පටලයක්. ඔන්න ඔය පටලෙට අපි කියන්නේ මෙනින්ජීය පටලය. ඒ වචන ලොකුට දැනගන්න ඕනේ මම අදහසක් ගන්න කියන්නේ. මේ මෙනින්ජීය පටලයේ මොළයේ අතර පොඩි හිඩසක් තියෙනවා. පොඩ පේවට වෙන මේ හිඩස නිල් පාටකින් පේනවා ලාවට බැලුවොත් ඔයාලට පේන්න ඇති. ඔන්න ඔය ප්‍රදේශයේ තමයි මොළයේ වටේට තියෙන පොඩි දියරයක් තියෙනවා. කියන්නේ මොළය පොඩි දියරයක් ඇතුලේ දාලා තියෙන මොළයේ පොඟවල තියෙන. සමහර අය මොළේ වේලෙනවනේ. ඒ මොළේ වේලෙන නවත්තන්න පොඟවල තියෙන එක. ඔබලා තියෙන වතුර එකක් වගේ එකක්. මේක ආවරණ ද්‍රාවණ නිල් පාට නැහැ. මේ පාට දාලා තියෙනවා වල අඳුර ගන්න පුළුවන් කියන්නේ. මේක ආවරණයි පාටක් නැති ද්‍රාවණයක්. මේක දාලා තියෙන්නේ ගොඩක් වෙලාවට මොළය විස බීජ වලින් ආරක්ෂා කරන්න. මොළය ආරක්ෂා වෙනුවෙන් දාලා තියෙන ප්‍රදේශය කොටසක්. ඔය ඕකට අපි කියනවා දියරට අපි කියනවා මස්තිෂ්ක සුෂුම්නා තලය. ඔය සමහර වෙලාවට ලොකු ඇක්සිඩන්ට් එකක් එහෙම වෙච්ච වෙලාවකදී හිස්කබල පිපුරුවොත් මේ ඔළුව කොටස පිපුරුවොත් හිස්කබල පිපුරුවොත් මේ පටලය ඊට පස්සේ හානි වෙනවා. මෙනින්ජිය පටලේ පොඩි තුනී පටලයක්. මේ පටලය හානි වෙනවා. මේ පටලය හානි වුණොත් අනිවාර්යයෙන්ම දියරේ එළියට එනවා. ඒ දියරේ එළියට ඇවිල්ලා තියෙනවා කියන්නේ දියරේ වගේ සුදු පාට දියරයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මනුස්ස මැරිලා. මොකද එතනින් දියරේ එළියට ආවා කියන්නේ මොළයට තියෙන ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවරයි. ඉතින් අනිවාර්යයෙන්ම මනුස්ස මැරිලා එතකොට. සමහර ඇක්සිඩන්ට් වුණාම ඔළුව වැදුනොත් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට අපිට කියන්නේ මොළයේ කියන කොටස ආරක්ෂා කරන්න මාර විදිහේ දේවල් ටිකක් අපේ ශරීරයේ පාවිච්චි කරනවා. එළියෙන් ගොඩාක් හයිය කට්ටක් දාලා තියෙනවා හිස්කබල කියලා. ඒක ඇතුලෙන් පටලයක් තියෙනවා. ඒ පටලයට ඇතුලේ තව දියරයකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ මොළය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ගොඩක් දේවල් දාලා තියෙනවා. මොකද අර ඔයාලා ඉගෙනගෙන තියෙන මානසික රෝග සෑහෙන ප්‍රමාණයක් හැදෙන්න මේ මෙයා බලපානවා. ඒ නිසා මෙයාව ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි ඒ කියන්නේ භෞතිකව මෙයාව ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි මේ වගේ යාන්ත්‍රණ ගොඩක් මේකට දාලා තියෙන්නේ. දැන් මේ මොළයේ කොටසේ අපිට හීන පේන කොටසම වැදගත් වෙන ප්‍රදේශයක් තියෙනවා. අපි ඉතින් බලන්න යනවා විශේෂ අපි කතා කරන්නේ මස්තිෂ්කය කොටස මෙන්න මෙයා ගැන. මෙයා තමයි ගොඩක් කරලා අපිට වැදගත් වෙන්නේ. මේ මස්තිෂ්කය කියන කොටසේ තමයි අපේ සරල මෙතනට මම කියන්නේ යන්න මස්තිෂ්කය කියන කොටසේ තමයි අපේ පේශී ක්‍රියාකාරීත්වය පාලනය කරන මම යත නවන ඒවා කතා කරන්නේ කටහොල්ලන ඒවා ඒ ඔක්කොම ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මේ කොටසේ. දැන් අපිට පේන දේවල් දෘෂ්ටික රූප ඒකට දැන් මාව පේනවා නම් ඔයාගේ S2 එකේ පණිවිඩය අරන් එන්නේ මස්තිෂ්කයට. මස්තිෂ්කයෙන් තමයි මේ පණිවිඩය තේරුම් ගන්න.
තේරුම් අරගන්න විතරනේ මස්තිෂ්කයෙන් ඒ තේරුම් ගත්ත පණිවිඩය ගබඩා කරගන්න පුළුවන්. ඒතර යායතුල තමයි ගබඩා කරගන්නේ. දැන් සම්මුත උදාහරණයක් කිව්වොත් ඔයා ජීවිතේ පළවෙනි වතාවට බල්ලෙක්ව දකින්න. සමහර ඒ දවස් මතක නැතුව ඇති පොඩි කාලේනේ. ඔයා අම්මගේ හරි තාත්තගේ හරි අතේ එලිලා යනවා. ඒ අතේ එලිලා යන වෙලාවේ ඔයා දකින්නවා බල්ලෙක් එනවා. ඔයා අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහනවා අම්මේ අර මොකද? ඒතර අම්මා කියන පුතේ ඒ බව්වා. බල්ලා කියන්නේ නැහැ පොඩි ළමයි සාමාන්‍ය. බව්වා කියලා කියන්නේ. පුතේ බව්වා කියලා කියනවා. ඊට ළමයාගේ ඇස් දෙකෙන් මේ ගෙනියන පණිවිඩය මස්තිෂ්කයට යනවනේ. කනෙන් එන පණිවිඩය මස්තිෂ්කයට ගෙනියනවා. ඒතර මස්තිෂ්කය ගබඩා කරලා තියාගන්නවා. මේක ඇතුලේ හાર્ඩ් එකක් වගේ, කම්පියුටර් හાર્ඩ් එක වගේ. මෙයා ගබඩා කරලා තියාගන්නවා. කොම්බක් තියෙන, වලිගයක් තියෙන, කකුල් හතරක් තියෙන බුබ්බු ගාන ඩයල් එක අයා බල්ලා කියලා මතක තියාගන්නවා. එයා මතක තියාගන්නවා. එයාට ඒ රූපේ ඔළුවේ දාගෙන ඉන්න පුළුවන්. හරි. රූපේ ඔළුවට දාගන්න පුළුවන්. දැන් කවදාද දවසක ආපහු දවසක් බල්ලෙක් දකින්න. එනේ මේවා ඊයේ යනකොට පාරේදී බල්ලෙක් දකින්න. දැන් ඔයා අම්මගෙන් කතා කරලා අහන්නේ නැහැ, තාත්තගෙන් හරි ළඟින් එකේ හරි අහන්නේ නැහැ. මේ දකින්නේ මොකද්ද අර මොකද්ද දැන් අහන්නේ නැහැ. ඒක දැන් මස්තිෂ්කය ඇතුලේ මේ පණිවිඩේ ගබඩා කරන් ඉන්නේ. ඒතර ආකාරයක අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ පේන රූප දියන ඒවා, ඇහෙන ඒවා, අපිට දැනෙන ඒවා, කවුරු අතින් යනොත් ඒ දැනෙන ඒවා, ඒ ඔක්කොම පණිවිඩ ටික අරන් යන්නේ මස්තිෂ්කය. ඒතර මෙයා ගොඩක් වැදගත් කොටසක්. ඔය සමහර ඔයාලා ඉගෙන ගන්න මානසික රෝගවලදී මේ පණිවිඩ හරියට සංජානනය කරගන්න බැරි වීම තමයි ගොඩක් අර රෝගවලට හේතු වෙනවා. අපි රෝග ගැන දෙක තුනක් කතා කරමු වෙලා තියෙන විදියට නම් හරි. ඒතර මෙයා තමයි ගොඩක් වැදගත් වෙන කොටස. මේගොල්ලෝ ගැන මම විස්තර කතා කරන්නේ නැහැ. මොකද මානසික රෝග තත්ත්වය සම්බන්ධයෙන් මේ දෙන්නගේ ලොකු බලපෑමක් නැති නිසා කියන්නේ අනුමස්තිෂ්කය සහ සුෂුම්නා ශීර්ෂයේ ලොකු බලපෑමක් නැති නිසා මම මේ දෙන්න ගැන ලොකු විස්තර කතා කරන්නේ නැහැ. මොකද අපිට තියෙන්නේ බොහොම පොඩි කාලයක් නිසා. එතනින් මම පල්ලෙහාට යනවා. පල්ලෙහා රූපේ මම දාලා තියෙනවා. ඒකත් මොළයේම කොටසක්. මේ දාලා තියෙන්නේ මස්තිෂ්කයේ කොටස, මේ ලොකුට තියෙන මස්තිෂ්කයේ කොටස. මේ තියෙන අනුමස්තිෂ්කය, මේ තියෙන සුෂුම්නා ශීර්ෂික. දැන් එකපාරට මෝඩ ප්‍රශ්න අහන්න එපා. මේක කලින් තිබුණේ අනුමස්තිෂ්කය මේ පැත්තේනේ. සමහරවිට ඔයගොල්ලෝ ඒ වගේ ඉතන මේ රූපේ පැත්ත මාරු වෙලා තියෙන හරි. ඒක පැත්ත මාරු කරා. එතන මේකේ වැදගත් තැනක් තියෙනවා. මේක තියෙනවා මේ ඇතුලේ නිල් පාට ප්‍රදේශයක් වාට වෙන මේ රවුමට යන ප්‍රදේශයක්. ඔය කොටස අපි කියන්නේ හිපෝකැම්පස් කියලා. හිපෝකැම්පස්. කියන්නේ හිපෝකැම්පස් නෙමෙයි හරි. ඒක සමහර අය කියන ඔළුවේ කැම්පස් දාලා වගේ තමයි. හිපෝකැම්පස් හරි. හිපෝකැම්පස්. ඊට පස්සේ මෙතන තියෙන තව පොඩි තැඹිලි පාට ප්‍රදේශයක්. ඒකට අපි කියන්නේ ඇමෙග්ඩලා කියලා. ඒතර මෙන්න මේ ප්‍රදේශ දෙක සිහින විශ්ලේෂණ, සිහින ගැන කතා කරලා, සිහින ගැන කතා කරනවා කියලා කිව්වනේ. සිහින ගැන කතා කරද්දී මෙන්න මේ ප්‍රදේශ දෙකේ ක්‍රියාකාරීත්වය බලපානවා. ඒක අදට ඉන්නේ ගැන කතා කරනවා. මේ ප්‍රදේශ දෙක. හිපෝකැම්පස් සහ ඇමෙග්ඩලාගේ කොටස් දෙක ගොඩක් වෙලාවට බලපන්. ඒකම රූප සරණ දැම්මේවාට දැන් එකපාරට මම කිව්වොත් එහෙම හිපෝකැම්පස් හරි ඇමෙග්ඩලා කියලා මොකද්ද කොහෙද දින්නේ කියලා අදහසක් නැති වෙනවනේ. ඒ තැන් දෙක පේනනම් තමයි මම මේක දාලා තියෙන්නේ. එතකොට මම මේකෙන් පල්ලෙහාට යනවා. මේ වගේ ලොකු විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලට. මම පල්ලෙහාට යනවා. මෙතනින් පස්සේ අපි මොළේ ගැන මම ඔය කතා කරපු ප්‍රමාණය මම හිතන්නේ උතනින් පල්ලෙහාට ඇති අපිට. ඊට අපිට සිහින ගැන කතා කරන්නයි, ප්‍රවේණික මේ මානසික රෝග ගැන කතා කරන්නයි ඔය ප්‍රමාණය දැනට ඇති. සිහින. දැන් මේ මම කලින් කිව්වා වගේ මේ සිහින දැකීම දවල්ට දකින්න එක නෙවෙයි මම කියවනේ. දවල් දකින්න හීන නෙවෙයි මේ කතා කරන රැට දකින්න ඒවා කියන්නේ. සමහරවිට දවල් නිදාගත්තොත් හීන දකින්න පුළුවන්. ඒක හරි. ගොඩක් වෙලාවට අපි නිදාගන්න දවල් නිදා ගන්න හම්බෙන්නේ නැහැ. වැඩත් එක්ක පෝලිං වල ඉන්නවනේ අපි වැඩ දිනන නිසා දවල් නිදා ගන්න හම්බෙන්නේ නැහැ. රැට තමයි නිදා ගන්න හම්බෙන්නේ. ඒතර මේ රැට නිදාගත්ත වෙලාවකදී අපිට හීනයක් පේන්න නම් නිදා ගන්න ඕනේ. කියන්නේ ඇහැරලා ඉන්න වෙලාවකදී හීනයක් පේන්න විදියක් නැහැ. නිදා ගන්න ඕනේ. එහෙනම් හීන පේන්න නිදා ගන්න ඕනේ නම් නිින්දේ හැම වෙලාවෙම අපිට හීන පේන්නේ නැහැ. නිදාගත්තම හීනයක් පේන්නේ එහෙම පේන්නේ නැහැ. නිින්දෙත් සමහර අවදි තියෙනවා. අවස්ථා තියෙනවා හීනයක් පේන්න පුළුවන් අවස්ථා. දැන් මේ සොයා ගැනීම වල තියෙනවා හීන අවදි 4කට බෙදනවා. දැන් ඉස්සර නම් අවදි 5ක් කියලා එක තිබුණේ. දැන් හීන අවදි 4කට බෙදනවා කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ අවස්ථා 5ක් තිබුණා කලින්. ඒ 5න් දෙකක් එකතු කරලා එක අවස්ථාවක විතර දෙන්නවා. මම ගන්න අවස්ථාවේ වෙන්නම්. ඒතර මේ හීන අවදි වලට බෙදලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝ එන්සෙෆලෝග්‍රෑම් නැත්නම් EEG ECG එකක් නෙමෙයි EEG එකක් කියන උපකරණය හරහා මොළයේ සිද්ධ වෙන තරංග ටික හදා ගන්නවා. මොළයේ පොඩි තරංග පණිවිඩ යන්නේ පොඩි විද්‍යුත් පණිවිඩයක් යන පොඩි කරන්ට් එකකින් යන පණිවිඩයක් යන්නේ. ඔයාලා තේරෙන භාෂාවෙන් කියන ඒ යන පණිවිඩ ටික මෙන්න මේ උපකරණය හරහා අපි ගන්නවා තරංගයක් විදියට. ඒ පණිවිඩය තරංගයක් විදියට ගන්නවා.
එහෙම අරගෙන තමයි අවධිය ආරම්භ තියෙන්නේ. ඒ කියන්නේ එක අවධියක තරංගයේ එන හැඩය නෙමෙයි අනිත් අවධියේ එන්නේ. මම මේ පල්ලෙහා රූපෙට යනවා. මේ තියෙන්නේ. මේ අවධිය ටික දාලා දිනවාට. ඔයාලා බලන්න එක එක අවධි වල හැඩය වෙනස්. එක හැඩයක් නෙමෙයි ඊළඟ හැඩය ඊටට වෙනස්. මේ මුලින්ම තියෙන අපි ඇහැරිලා ඉන්න වෙලාවකදී මොලේ පණිවිඩ යන විදිය. ඒක අපිට ඕනේ අපි දැන් ඉඳ ගැන කතා කරන්නේ. දැන් ඇහැල්ලා දින අවධිය අපි අමතක කළා දාමු. ඒක අපිට වැඩක් නෑ. අපි යනවා පල්ලෙහා අවධිය ටිකට. හරි. දැන් මේ පල්ලෙහා අවධිය වලට ආවහම මට EEG ටෙස්ට් එකක් කළා නියමයි. අන්න මට විස්තර ටිකක් කියන්න. හරි. හරි. දැන් ටෙස්ට් එකක් කරා නම් මේ වගේ සමහරට ලැබිලා ඇති මේ එකක්. සටහනක් ලැබිලා ඇති. හොඳයි. එතකොට මේ නින්දේදී මෙන්න මේ EEG අවධි ටික නැත්නම් EEG වලින් අපි ගන්න අවධි ටික අවස්ථා පහක් තියෙනවා. හැබැයි දැන් තියෙන 4යි කියලා පෙන්නනවා. ඔයාලට පේනද මේ ස්ටේජ් 1 පළවෙනි අවධිය, ස්ටේජ් 2 දෙවෙනි අවධිය, ස්ටේජ් 3 සහ 4 කියන දෙකම එකතු කරලා එක අවධියක් විතර දැන් තියෙන්නේ. මම කියන අවධියක් එකතු කරලා එකක් කරා කියලා. අන්තිමට අන්තිම අවධිය 4වෙනි අවධිය REM එක තමයි මේක අවස්ථා ටික කතා කරනවා. මේකෙන් 1යි 2යි 3යි 4යි මෙන්න මේ අවස්ථා ටික. මෙතනට ගන්න. මේකට අපි කියනවා non rapid eye movement. අපිට සිංහල වචන මේකට ගොඩක් වෙලාට හඳුනා ගන්න අමාරු. ඒ නිසා අපි මේ වචන පාවිච්චි කරමු. non rapid eye movement NREM කියලා දාගෙන අන්නේ ටික. 1යි 2යි මේ මුල අවධි 3. මේ අවධි තුනේම තමයි non rapid eye movement කියලා කියන්නේ. අන්තිම අවධිය තමයි rapid eye movement REM කියලා දාලා තියෙනවා. මූණ කළුවරයි කමක් නැහැ ඉසිකුස මේ ඔය පේන ප්‍රමාණය ඇති. හරි. දැන්ට මම ලයිට් ගොඩක් දාලා තියෙන්නේ මේ තව එකක් නැහැ ඉස්සරහෙන්. හරි. එතකොට මේ අන්තිම අවධියේ තියෙනවා REM කියන අවධිය. එතකොට මේ REM කියන අවධියේදී තමයි මේ අවධියේදී තමයි හීන පේන අවධිය. මේ මුල අවධි කිසිම එකදී අපිට හීන පේන අවස්ථාවකට යන්නේ නැහැ. මම මේ අවස්ථාවට කියන්නේ පොඩි පැහැදිලිවීමක් ටක් කරලා ගරන් යන්නම්. මේ ස්ටේජ් 1 එක තමයි පළවෙනි අවධිය සාමාන්‍යයෙන් අපි නිදා ගන්න පටන් ගන්න විනාඩි 10ක් 15ක් අතර පොඩි වෙලාවක් තමයි මේ පළවෙනි අවධිය තියෙන්නේ. මේ පළවෙනි අවධියේදී අපේ ශරීරය බාහිර වටපිටාවේ තියෙන පණිවිඩ තාම දැනෙනවා. දැනෙනව ඉවර කරලා නෑ හරි. දැන් බාහිර අපේ මොනවාරි ශබ්දයක් ඇහුණා ලොකු ශබ්දයකට ටක් කරලා හැරෙනවා මේ අවධියෙන්. එනේ එයෙන් කතා කරන ඒවා ඒ කොටස් අපිට ඇහෙනවා. හරි. ඒ කොටස් අපිට ඇහෙනවා. එතන මේ පළවෙනි අවධිය එක. දෙවෙනි අවධියේදී ස්ටේජ් 2 එකේදී මේ පළවෙනි අවධිය මේ තරංගයේ හැට අපිට ඇල්ෆා තරංගයක් කියලා නිකන් දැනගන්න. දෙවෙනි අවධියේදී ඒක අපි කියනවා තරංගයේ හැඩයට තීටා හැඩයක් කියලා. මෙන්න මේ දෙවෙනි අවධිය සාමාන්‍ය විනාඩි 20ක් වගේ කාලයක් සෑහෙන දුරට දිනන පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුළුවන්. ආසන්න වශයෙන් විනාඩි 20ක කාලයක් තියෙනවා. මේ දෙවෙනි අවධියේදී අපේ ශරීරයේ උෂ්ණත්වයේ යම් අඩුවීමක් වෙනවා. කියන්නේ ගොඩාක් රස්නියන දින ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවා හීටරලා මැරලා යනවා කියන නෙමෙයි. ඒ උෂ්ණත්වයේ පොඩි අඩුවීමක් සෙල්සියස් වල දශම ගණන් වලින් පොඩි අඩුවීමක් වෙනවා. ඊට අමතරව අපේ හෘද ස්පන්දන වේගයයි හුස්ම ගැනීමේ වේගයයි අක්‍රමවත්ව තිබුණා නම් ඒක විධිමත් වෙනවා. කියනවා රිද්ම් එකකට හුස්ම ගන්න අපි. දැන් අපි සාමාන්‍ය වෙලාවට රිද්ම් එකකට හුස්ම ගන්නව නෙමෙයි. අපි කතා කරද්දී හුස්ම ගන්න වේගය වැඩි කරනවා, ඇවිදිනකොට වැඩි වෙනවා, එහෙම වැඩි වෙනවනේ. අන්න ඒක යථා තත්ත්වයට පත්වලා රිද්ම් එකකට එනවා. හෘදේ වැඩ කරන වේගය රිද්ම් එකකට එනවා. එතකොට මේ දෙවෙනි අවධිය මේ අවධියේදී බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය ටික ටික ගොඩාක් දුරට නැති වෙලා ගිහින් ඉවරයි. මේ අවධිය නැති වෙලා ගිහින් ඉවරයි. ඒ කියන්නේ අපිට එළිය පොඩි શબ્දයක් කරනකොට දැන් ඇහැරෙන්නේ නැහැ. මේ දෙවෙනි අවධිය. විනාඩි 20ක් විතර කාලයක් මේක තියෙනවා. 3 සහ 4 අවධිය. මේ අවධිය දෙක එකක් කරලා තියෙන්නේ. මෙන්න මේ අවධියට එනකොට මේ ගැඹුරු නිින්දට ආසන්නතම අවධිය. ගැඹුරු නිින්ද පටන් ගන්නම අවධිය මේ තරංගය හැදෙන්න ඩෙල්ටා තරංගයක් කියලා. මේ හැඩයට අපි කියන්නේ ඩෙල්ටා තරංගයක්. මේ අවස්ථාවේදී මාංශ පේශී වල තදභාවය අඩු කරලා මාංශ පේශී ඉහිල් කරනවා. ඒ මාංශ පේශී හයි වෙන මාංශ පේශී ඉහිල් කරනවා. කියන්නේ මේ අවධිය ඉන්න කෙනෙක් අතක් උසලා අතට බොග්ග අත පල්ලෙහාට පටන් ගන්නවා. මාංශ පේශී ඉහිල් කරලා තියෙනවා. මේ අවධිය වැදගත් දේ ඒකයි. ඊට අමතරව හෘද ස්පන්දන වේගය හුස්ම ගැනීමේ වේගය යම්තාක් දුරට අඩු කරනවා. කලින් විධිමත් කරා රිද්ම් එකකට ගෙනාවා. ඊට පස්සේ පොඩ්ඩක් අඩු කරලා හුස්ම ගන්න වේගයයි හෘද ස්පන්දනයක පොඩ්ඩක් අඩු කරනවා. අඩු කරනවා කියන්නේ නැත්තම් නැති කියලා මරනවා කියන එක නෙමෙයි. පොඩි ප්‍රමාණයක් අඩු කරනවා. අන්තිම අවධිය. මේක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අවධිය. rapid eye movement අන්තිම අවධිය. මෙන්න මේ අවධිය තමයි හීන පේන්න පටන් ගන්න අවධිය. මේ තමයි ගැඹුරු නිින්දක ඉන්න අවස්ථාව. කියන අධික ගැඹුරු නිින්දක් ඉන්න අවස්ථාව. මේ වෙලාවට නම දාලා තියෙන rapid eye movement නේ. එනේ අපි මේ නිින්දේ ඉන්න කෙනෙක්ගේ
ළඟට ගිහිල්ලා බලෙන් මේ ඇහි පිහාට මේ ඇහැ අරලා බැලුවොත් ඇහැ ඇතුලේ දඟලනවා පේනවා. ඔව් නැගිට්ටම අපිට ගහනවා ඒක වෙනම කතාවක් නේ. එහෙම කරන්න එපා. මම කියන්නේ බැලුවොත් අපිට පේනවා නේද? නැත්නම් මොනවද නැගිටලා ගහනවා දඩාම් කරලා. මොකක්ද යකෝ හොඳ නිින්ද කැඩිවිලා. මේ තමයි ගැඹුරු නිින්ද. මේ වෙලාවෙදී මෙයාට අනිවාර්යයෙන් මොකක් වෙන්නේ නැද්ද? බාහිර පරිසරයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මෙන්න මේ රැපිඩ් අයි මූවමන්ට් කියන අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව තමයි මොළය අධික ලෙස ක්‍රියාකාරීව පවතින අවස්ථාව. අධික ක්‍රියාකාරී මොළය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොළය අධික ක්‍රියාකාරී වුණාට පේශි ඉහිල් කරලා තියෙන්නේ. දැන් කලින් අවදි වල මතකද පේශි තදර තිබිච්ච පේශි ඉහිල් වුණා. මොළය ක්‍රියාකාරී හැබැයි භෞතික පේශි ටික මේ අවයව වැඩ කරන දින පේශි ටික ක්‍රියාකාරී තත්ත්වයෙන් අඩු කරලා තියෙනවා. නතර කරලා නැහැ. හැබැයි අධික ක්‍රියාකාරී තත්ත්වයක් නැහැ. ඒ නිසා මොළයෙන් දෙන අධික පණිවිඩ කොට එළියට අරන් යන අපිට මොළයෙන් දෙන පණිවිඩ අරන් යන අපි මේ අත්පය පාවිච්චි කරන්නේ මොළයෙන් පණිවිඩයක් දුන්නොත් අපි ඇවිදගෙන යන්නේ ඒක කරගන්න විදිහක් නැහැ. ඒ මොළේ අධික ක්‍රියාකාරී තත්ත්වයකටපත් වෙනවා. හැබැයි පේශි ඉහිල් කරලා තියෙන නිසා මෙයාට ඇවිදන් යන්නේ ඒව කරගෙන හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද පේශි ටික වෙනම අයින් කරලා තියෙන නිසා. හරි ක්‍රියාකාරීත්වය අඩපන්න කරලා තියෙන නිසා. එහෙනම් අපි හීන පේන අවධිය ගැන කතා කරන්නේ. එතන මේ නිින්දේ මෙන්න මේ ගැඹුරු නිින්ද කියන අවස්ථාවට එන්න ඕනේ. අපිට හීන පේන්න. මෙතනින් අපි ඊළඟට යනවා. දැන් තමයි අපි හීන ගැන කතා කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මොකද්ද හීනයක් කියන්නේ මොකක්ද? අපි හීන පේන අවධිය ගැන කතා කරනකොට ඔක්කොම කතා කරන්නේ. හීන පේන අවධියක් ගැන පොඩි අදහසකුත් අපිට ආවා. ඒතර මොකද්ද හීනයක් කියන්නේ? දැන් මේක මෙහෙමයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම අන්තිම උත්තර දෙන්නම්. දැන් එතකොට මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ හීනයක් ගැන කතා කරද්දී මේකට එක එක විද්‍යාඥයෝ එක එක පරීක්ෂණ කරපු අය එක එක සොයා ගැනීම් කරපු අය එක එක අර්ථ දැක්වීම් දීලා තියෙනවා. සමම ගොඩාක් තියෙනවා බුදුදහමේ තියෙන අර්ථ දැක්වීම් ඊට පස්සේ ක්‍රිස්තියානි දහමේ තියෙන වගේ අර්ථ දැක්වීම් ඒ වගේ එක එක අර්ථ දැක්වීම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒතර මම මේ ඔක්කොම කියන්න අපිට කාලේ මදි මම එකක් දෙකක් කතා කරන්නම්. ආසිතන සමහර තැන් තියෙන නිසා එකක් දෙකක් කතා කරන්නම්. ඒතර ඒකෙන් කැමති එකක් ඔයාලා හිතනවා මේක හොඳයි කියලා ඒක තීරුම් ගන්න තියාගෙන ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එකකට ලඟු වෙන්න බෑ අපිට. මොකද එක එක කට්ටිය එක එක අදහස් ඉදිරිපත් කරලා දින මේ වගේ නේද? ඒතර මේකේ මුලින්ම අදහස් ඉදිරිපත් කරපු එක්කෙනා තමයි මේක මම හිතන්නේ ඔයාලට මනෝවිද්‍යාව ඉගෙන ගනිද්දී මේ නම නම් අමතක වෙන දෙයක් නෑ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන එක්කෙනා. දැන් මම හිතන්නේ මට මතක විදිහට මෙයා ඕස්ට්‍රේලියාව නෙමෙයි ඕස්ට්‍රියානු ජාතිකයෙක්. ඊට ප්‍රශ්න මම උත්තර දෙන්නම් ඒවට. ඕස්ට්‍රියානු ජාතිකයෙක් මට වර්ෂ නම් මතක නැහැ එහෙම. ඒතර මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන එක්කෙනා එයා සයිකෝ පර්ස්පෙක්ටිව් කියන එහෙම නැත්නම් අපි මේක සිංහල වචනයක් කිව්වොත් මෙයා ඉදිරිපත් කරලා තියෙන මනෝ විශ්ලේෂණ න්‍යායික න්‍යායක්. එතන මේ මනෝ විශ්ලේෂණ න්‍යායදී මම දැන් ලොකුවට මේව ගැන විස්තර කතා කරන්නේ නැහැ කියලා ඉස්රෝසර් මට කතා කරලා කිව්වා. මොකද ඔයාලා නෝට් දීලා දෙනවා පොඩි අදහසක් ඔයාලා ඔළුවේ අදහසක් ඇතිනේ. මේ සම්පූර්ණ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ න්‍යාය ගැන කතා කරන්න වෙලාවක් නැහැ. හැබැයි එයා හීන ගැන කියපු කාරණා විතරක් ඇයි සර් හීන කියවන්නේ? උත්තර දෙන්න හරි. මේ කොටස කතා කරන් ගියාම ඔයාලා ඔය අහන හැම ප්‍රශ්නෙම උත්තර දීලා මේ මැද හරිය සමහර තැන්වලදී ඔයාලා උත්තර හම්බ වෙනවා. එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන එකේනා කියලා තියෙනවා හීන ගැනදී එයාගේ මනෝ විශ්ලේෂණ න්‍යායදී යටපත් කරලා තියෙන අවිඥානික සිතුවිලි ආශාවන් හා චේතනා සංකේතමය ආකාරයෙන් උඩට එනවා. ඒ හීනයක් කියලා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී මොන හරි යටත් කරලා තියෙන සිතුවිල්ල. ඒ අපි උඩට එන්න දෙන්නේ නැතුව අපේ ශරීරය ඇතුලේ අපේ මනස ඇතුලේ අපි හංගලා තියෙන මොකක් හරි සිතුවිල්ල. ඒක මොකක් හරි සංකේතයක් විදිහට එළියට දෙනවා. දැන් අපි දැන් හීනෙත් ලෝකතරණ නම් පේනවනේ. සත්තු පේනවා, මිනිස්සු පේනවා, පේනවනේ. ඒ අපි හංගලා තියෙන මොන හරි යටපත් කරලා තියෙන සිතුවිල්ල ඒ එළියට එන සිද්ධියලු එයා කියනවා හීනයක් කියලා කියන්නේ. එයාගේ මනෝ විශ්ලේෂණ න්‍යාය ඇතුලේ ආයෙත් කතා කරනවා. අපි මම උදාහරණ කියනවා. තව උදාහරණ දෙක තුනක් කියනවා. මොකද මේ එකපාරට න්‍යායක් තේරුම් ගන්න අමාරු වෙන අපිට. උදාහරණ දෙක තුනක් කියවම පොඩි අදහසක් එයි. දැන් අපි යටපත් කරලා තියෙන සිතුවිල්ල. අපි හංගන් ඉන්න සිතුවිල්ල. ඒක එළියට දීමක් විදිහට තමයි මෙයාගේ හඳුන්වා දීම. ඒකම නෙමෙයි එකම හඳුන්වා දීම. සිහින ගැන එක එක කට්ටිය එක එක විස්තර කියලා දෙන්නේ. මෙයා කියපු එක. ඊට පස්සේ මෙයා කියනවා සිහින ගැන විශ්ලේෂණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා කියනවා. කියන්නේ සිහින කොටස් දෙකකින් කතා කරන්න පුළුවන් කියලා. එකක් තමයි manifest content අනිත් එක latent content. ඒ කියන්නේ සිංහල වචන දැම්මම ප්‍රකාශිත අන්තර්ගතය සහ গুপ্ত අන්තර්ගතය. දැන් මේක කිව්වම අපිට අදහසක් එයි.
දැන් මෙහෙම හිතන්නකෝ. ප්‍රකාශිත අන්තර්ගතය කියලා කියන්නේ අපි අපිට ඇත්තටම හීනෙන් පේන දේ. බල්ලෙක් පෙවුනා නම් අපිට පේන්නේ බල්ලෙක්. ප්‍රකාශිත අන්තර්ගතය. ගුප්ත අන්තර්ගතය කියලා කියන්නේ අපිට හීනෙන් පෙන්නන්නේ නැතුව හංගලා තියෙන දේ. හීනෙන් තමයි පේන දෙයම නෙමෙයි අදහස. ඒ හංගලා තියෙන අදහස් තමයි ගුප්ත අන්තර්ගතය. මේ මගේ අදහසක් නෙමෙයි කියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු එක. උදාහරණයක් කියන්නම්. මේක ගොඩක් අයට පේන හීනයක්. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ඉන්නේ හරි. දැන් සමහරවිට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිරූපකයෙන් තිබ්බා කියලා නෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ වෙන කවුරු හරි ඉන්නේ. දැන් මේ ගොඩක් වෙලාවට මිනිස්සුන්ට පේන ප්‍රධානම හීනයක් තමයි ප්‍රසිද්ධ ස්ථානයක නිරූපකයෙන් ඉන්නවා. ප්‍රසිද්ධ ස්ථානයක අපි තුමු බස් එකක වෙන්න පුළුවන්, බස් හෝල්ට් එකක වෙන්න පුළුවන්, දුම්රියක වෙන්න පුළුවන්. අනිත් හැමෝම ඇඳුම් ඇඳන් ඉන්නවා. Taman නිරූපකයෙන් ඉන්නවා. ඇත්තම ජීවිතේ මේකේ කුටි කන්න වෙනවා. හරි මේ ඇත්තම ජීවිතේ ඉන්න එකක් ගැන නෙමෙයි කියන්නේ හීනවල. ඇත්තම ජීවිතේ තනිය නිරූපකයෙන් ඉන්නකෝ කුටි කන්න වෙනවා ප්‍රසිද්ධ ස්ථානයක. තමන්ට මේවා මේ වගේ හීනයක්. දැන් මේකේ මම කියන්නේ ප්‍රකාශිත අන්තර්ගතය සහ ගුප්ත අන්තර්ගතය කියලා දෙකක් තියෙනවා කියලා. ප්‍රකාශිත අන්තර්ගතයට පේන දේ. අපිට පේනවා නිර්වති ප්‍රධාන ස්ථානයක ඉන්න ප්‍රසිද්ධ ස්ථානයක ඉන්න. ඔක තමයි ප්‍රකාශිත අන්තර්ගතය. ගුප්ත අන්තර්ගතය. ඒ කියන්නේ අපිට පේන්නේ නැති එක. මේකේ අදහස තමයි මේක හංගලා තියෙන අදහස තමයි තමන්ගේ තියෙන මොන හරි දුර්වලතාවයක්. තමන්ගේ තියෙන මොන හරි අකමැත්තක්. අන්නේ අකමැත්තක් හරි දුර්වලතාවයක් හරි ලෝකේ අනිත් මිනිස්සු තමන්ගේ වටේ ඉන්න අනිත් මිනිස්සු දැනගනී කියන ඒ බය තමයි මේ හීන ඇතුලේ පෙන්නන්නේ. ඒතර පේන දේ නෙමෙයි අදහස. පේන්නේ නිර්වතින් ඉන්නවා. ඒක තමයි ප්‍රකාශිත අන්තර පේන දේ. ගුප්ත අන්තර්ගත කියන්නේ ඒක ASCII හැංගිච්ච කාරණා. හැංගිලා තියෙන්නේ තමන්ගේ තියෙන මොන හරි දුර්වලතාවයක්, තමන්ට කරන්න බැරි දෙයක්, අන්නේ වගේ හැංගිච්ච කාර්ය යටපත් කර දේවල්. ඒවා අපි හංග තමයි අපේ තියෙන දුර්වලතාව අපි ඉරට දාන්නේ. අපේ තියෙන දුර්වලතාව අපි හංගන් ඉන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ ඒකනේ. තමන්ගේ තියෙන දුර්වලතාව තමන් හංගන් ඉන්නවා. ඒව හීන වලින් පෙන්නනවා. අන්නේ අදහස් තේරෙන්න ඕනේ. නේ අපිට පේන්නේ මොකද්ද? නිර්වතෙන් ඉන්නවා. හැබැයි ඒකේ ගුප්ත අන්තර්ගතය ඇතුලේ තියෙන අන්තර්ගතය තමන්ගේ තියෙන දුර්වලතාවය ලෝකේ අනිත් මිනිස්සු දැනගනී කියන ඒ පණිවිඩය තමයි ඒක තමයි ගුප්ත අන්තර්ගතය විතර මේ හිමිය ඇතුලේ පෙන්නන්නේ. ඔන්න එකක් අපි කතා කරා. ඉතින් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහස ගැන කතා කරනත් අපි කතා කරේ. ඊළඟට මේකත් එක්ක එනවා ඩිෆෙන්ස් මෙකැනිසම් වගේක්. මේක ගොඩාක් තියෙනවා මම කීපයක් කතා කරනවා. මේ ඩිෆෙන්ස් මෙකැනිසම් කියලා කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහසමත් එක්කම තමයි මේකත් එන්නේ. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපි එළියට දෙන්න කැමති නැති දේවල්, අපි හංගන් ඉන්න දේවල් තමයි මේ හිණ වලින් එළියට එන්නේ කියනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි ඇඳුම් පාරේ යනවනේ. ඇයි අපි මිනිස්සු ගල් ගහන නිසා ඒ වගේ උත්තර දෙන්න බෑ. අපි ඇඳුම් පාරේ යන්නේ අපිට හංගන දේවල් ටිකක් තියෙන නිසා නැත්නම් ඒක ඔක්කොම එළිය දාගෙන යනවනේ. එහෙම යන්නේ නැහැ අපි. අපිට හංගන දේවල් ටික දෙන හංගන්න තමයි අපි ඇඳුම් ටික ගන්න ඉන්නේ. ඉතින් අපිට හංගන්න තියෙන දේවල් යටපත් කරන් ඉන්න අපි ඇඳුම් ගන්න. ඒ වගේ අපිට මනස ඇතුලේ හංග ගන්න ඕන දේවල් තියෙනවා නම් ඒව හංග ගන්න අපේ ශරීරය ඇතුලේ මනස ඇතුලේ පොඩි යාන්ත්‍රණ මොළය ඇතුලේ යාන්ත්‍රණ වගේ හදනවා. එහෙනම් අපි හංගන් ඉන්න ඕන දේවල් ටික. අන්න ඒක තමයි ඩිෆෙන්ස් මෙකැනිසම් කියන්නේ. කියන්නේ අපි අපේ තියෙන දුර්වලතාවයක් කියලා අපිට කාට හරි තියෙන බයක් හරි නේ අපිට තියෙන ප්‍රශ්නයක් හරි දුකක් හරි ඒ ඔක්කොම අපි හංගන් ඉන්නේ. ඒ හංගන් ඉන්න සිතුවිලි ටික එළියට එනක නවත්තන්න අපේ මනස ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි ඩිෆෙන්ස් මෙකැනිසම් තියෙන්නේ. මේක ගොඩාක් තියෙනවා මේ 6ක් වල 10ක් 12ක් විතර තියෙනවා. මම ටිකයි දෙන්න දැන් ඔක්කොම කතා කරන්න බැරි නේද? පොඩි වෙලාවක් තියෙන්නේ. මේක එකක් තමයි මේ මම එකක් දෙයක් කියන්නම්. ප්‍රොජෙක්ෂන් කියන එක. සිංහල වචනේ මම දැම්මා මේකද දන්නේ නැහැ සිංහල වචනේ. ඔයගොල්ලෝ මේව සර්ච් කරලා බලන්න පුළුවන්. මේක අපි කියන්නේ ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රක්ෂේපණය කරනවා කියන්නේ මේ වගේ අදහසක්. අපි හිතමු ඔයාලට එදිනදා දවස් ජීවිතයේ හම්බෙන කවුරු හරි යාළුවෙක් හරි එදිනදා හම්බෙන කවුරු පුද්ගලෙක් ඔෆිස් එකක හරි තමන් වැඩ කරන ස්ථානේ කවුරු හරි මිනිස්සෙක් අපිට හම්බ වෙනවා. අපි මිනිස්සෙක් එක්ක කතා බහ කරනවා. හැබැයි හිත යටින් අපි මේ මිනිස්සට කැමති නැහැ. අපි එහෙම පුද්ගලයෝ වන්දනන් ඉන්නවනේ. ඒක අපිට කරන්න දෙයක් නැති නිසා උත් එක අපි කතා කරනවා කියන්නේ. අපිට කරන්න දෙයක් නැහැ. කියන්නේ අපි හිතමු අපේ ඔෆිස් එකේ බොස් නිකන් හිතමු අපිට කතා කරන්න වෙනවනේ. හැබැයි අපි මිනිස්සට කැමති නැහැ. හැබැයි අපි යටපත් කරන් ඉන්නේ ගන්නේ. ඒ සිතුවිලි අපි යටපත් කාටවත් කියලා කියන්නේත් නැහැ. දැන් අපි කාටවත් කියන්නේ නැහැ. නියම ප්‍රශ්න අහන සමහරව උත්තර දෙන්න නැහැ. මේ අපි කාටවත් කියන්නේ නැහැ පණිවිඩේ. ඒක යටපත් කරගෙන අපි ඉන්නවා. නේ අපි අර මනුස්සයට අකමැති කියන එක අපි කියන්නේ නැහැ. හැබැයි කීනේ ඇතුලේ අපිට ඒක පේනවා. ඒ කොහොමද වෙන්නේ? මේ
ප්‍රක්ෂේපණය කිරීමේදී වෙන්නේ පුතේ අපේ තියෙන අකමැත්ත වෙන පුද්ගලයෙක් මත අලවනවා. ඉතින් අපි තුමු අපි අපේ ඔෆිස් එකේ බොස්ට අකමැති. ඒක අපි හිතේ කාටවත් කියලා නෑ ඒක. අපි හිතේට තියන හංගන් ඉන්න එක. අපිට පේනවා බොස් අපිට බනිනවා, ඌ අපිට ගාන්න එනවා, වෙඩි තියන්න එනවා, අපේ බෙල්ල කපන්න එනවා, ඔෆිස් එකෙන් ගහලා පන්නනවා. හැබැයි මේ මිනිස්සු එහෙම හිතලවත් නෑ. ඒ මිනිස්සයා දන්නේවත් නෑ අපි මේ මිනිස්සුන්ට අකමැතියි කියලා. අපිට හීනෙන් පේන අපේ අකමැත්ත අරයාගේ පිටින් දාලා වෙන්නවා. ඊළඟට කියන්නේ ප්‍රකාශිත අන්තර්ගතයේ දුක්ඛ අන්තර්ගතයේ කියන ඔන්න ඔය අදහස. හරි. ඇත්තටම තියෙන්නේ වෙන එකක් අපේ අකමැත්ත. හැබැයි හීනේ ඇතුලේ පෙන්නන්නේ මොකද ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් තියෙනවනේ මේක හංගන ක්‍රමයක් හදනවනේ. ඒක හංගලා පෙන්නනවා අපිට කොහමද? අරයා අපිට අකමැති කියලා පෙන්නනවා. උදේට නැගිටලා කල්පනා කරනවා ඕක කොහොමද තමයි. ඔය කාලකන්ණි බොසා ඔය බයින පළවෙනි උදේට ඊට පස්සේ ඇහැරලා දැන් ඔය හීනුත් මඩේල බයිනවා. මම උදාහරණයකට බොස් කියලා දෙන්න ඕන මිනිස්සෙක් දාගන්නවා දැන් තමන් අකමැති කවුරු ඕන කෙනෙක් දාගන්න. තමන්ට උදාහරණ මතක් ඒ සමහර හීනෙන් දැකලා ඇති. අනිත් එක තමයි අදිනා එහෙම තම ප්‍රතික්ෂේප කිරීම. මම මේක සරල උදාහරණයක් කතා කරනවා. දැන් මේ සමහර අපි තුමු මේකෙදි වෙන්නේ අපේ ළඟම කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ යනවා මැරෙනවා. දැන් අපේ මැරුණට අපි හිතෙන් කැමති මේ මිනිස්සයා ජීවත් වෙනවා. අපි ගොඩාක් ආදරය කරන අම්මා හරි තාත්තා හරි ආදරය කරපු බිරිඳ හරි සැමියා හරි දරුවෙක් හරි මේ කවුරු හරි කෙනෙක් බල්ලෙක් හරි පූසෙක් හරි ගමන්නේ. අපි කැමති අපිත් එක්ක ඉන්නවා. අපේ හිතුවිලි අපි යටපත් කරන් යන්නේ. මැරෙලා කියලා දන්නවා. ඇත්තම දන්නවා. හැබැයි අපි සිතුවිලි යටපත් කරන් ඉන්නවා. ඉන්දියානට හොඳයි. ඉන්දියානට හොඳයි. හීනේ ඇතුළේ අපිට පෙන්නනවා. ඒ අපි තුමු අපි ආදරය කරපු කෙනෙක්. ඒ මිනිස්සු අපිට ඇවිල්ලා කතා කරනවා, අපිත් එක්ක hina වෙනවා, ෆොටෝ ගහනවා, ෆිල්ම් බලන්න යනවා මොන හරි එකක් වෙනවා. ඒක අපේ අර අපි යටපත් කර අපි කැමති නැත්ද කිව්වේ. ඒක අපි යටපත් කරන් ඉන්නේ. ඒක අපිට පෙන්නන hina එකක්. ඒ සමහර අපි ගොඩාක් ආදරය කරන නිසා අපිට පේනවා සමහර hina. මැරිච්චව සමහරවල්. ඒ ප්‍රතික්ෂේප කිරීම. ඒ අවදයන් නියමම තියෙනනේ කොට මේ ඔක්කොම වෙලාව මදි ඉතින්. හරි මොකද මානසික රෝග වලට යන්න බෑ පොඩි හරි අදහසක් කියන්නේ. හරි. තව පේනවා. හරි පුතේ හරි. තේරෙනවා අපිට ඉතින්. හරි. එහෙම තමයි. අපි හැමෝටම මේ වගේ තියෙනවා. හරි. මම තමන් විශ්වාස නැති වෙන්නේ තමයි. එක අදහස් කියනවා සමහර වෙලින් ඉතින් තියෙන ප්‍රශ්න නේද හරි තමයි හරි අපිට තියෙන වෙලාවෙත් මේක කතා කරන් යමු ඉතින් ඉසුරු සර් තියෙන මමත් තියෙන මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් ඒවා කතා කරන්න හරි සිහින කලමනාකරණය කරනවා එක වෙනම ෆීල්ඩ් එකක් ඔය දැන් මේක අදහස නතර කරන්න හරි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු කතාවෙන් තමයි මේක අපි ඉවර කරේ දැන් සමහරට මේ අර එක්කෙනෙක් අර සිහින කලමනාකරණය ගැන අහුවනේ ඉතින් මම ඒකන පොඩි අදහසක් නිකන් කියලින්න හරි ඔවල් මම කියන්නේ මට පස්සේ ලුසිඩ් ඩ්‍රීම් එකක් මතක ඉන්න නම මේ කාටරි පුළුවන් මේකට පුළුවන් මේ ඩ්‍රීම් ජර්නල් එකක් ලියන්න. ඒ කියන්නේ මේක ටිකක් අමාරුයි ප්‍රැක්ටිස් කරන්න අමාරුයි කරලා බලන්න මට කරන්න බැරි වුණා. මට තියෙන වැඩත් එක්ක ඒක කරන්න අමාරුයි නේද? ඒක කරන්න try කරනවා මමත් දවසට try කරනවා. ඒ කියන්නේ මෙහෙම අපේ රෑ දකින්න මොකක් කරන්න හීනයක්. රෑ දකින්න හීනයක්. ඒ හීනේ දැක්කට පස්සේ මම දැන් මේ ලුසිඩ් ඩ්‍රීම් කරන ෆිල්ම්ස් එකේ විතර කොට බලන්න මට ෆිල්ම්ස් එක අම්මා කරන්නේ නැහැ. ලුසිඩ් ඩ්‍රීම් කරන ෆිල්ම්ස් තිබුණා. ඒක දන්න කෙනෙක් නම් chat එක දාලා විතර බලන්න ඒක පුළුවන් හරි. ඒක හීනයක් ඇතුලේ හීන දකින්න එක. මේ කියන්නේ ඒක නෙමෙයි හරි. මේ කියන්නේ ඩ්‍රීම් ජර්නල් එකක්. ඒ කියන්නේ වා රෑ දැකපු හීනේ උදේ හැරුණ ගමන් ටක් ගාලා පොතක ලියා ගන්න. හැබැයි ඒක කරන්න මෙහෙම දෙයක් තියෙනවා. හරි. ඒක කරන්න ඇඳ ගාම පොත තියලා පෑන තියා ගන්න ඕනේ. හීනේ දැකලා උදේ නැගිටලා වොෂ්රූම් ගිහිල්ලා ඇවිල්ලා ඒව කරන් ගිහලා ලියුවට අරගේ භාගයක් මතක නැහැ. එහෙම බෑ. හැරුණ ශනිකේ පොත අරන් ලියන්න ඕනේ. ටිකක් අමතක වෙලා තියෙන ප්‍රශ්නයක් මතක ටික ලියා ගන්න. ඊට පහුවෙන්ද එදා රාත්‍රිය ආපහු නිදා ගන්න කලින් අර හීනේ දැකපු එක කියවලා දෙස නිදා ගන්නවා. අමාරු දෙයක් හරි කාලයක් යන මේක බොරු වෙන්නේ. සමහරට පුළුවන්. එතකොට පුළුවන් ටික කාලයක බොරුනහම මේ හීනේ ඉතුරු භාගය දකින්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ටික කාලයක් ගිහලාන් පස්සේ මේක ටිකක් මේ භයානක වැඩක් හරි. හීනේ මේ කලබලකරණය කරගෙන තමන්ට ටික කාලයක් ගිහිල්ලා ඒ තමන් දන්නවනේ ඊළඟ දවසේ දැන් හීනේ මොකද්ද වෙලා තියෙන්නේ මේක පොඩි පැටර්න් එකකට හීනේ ඇදිලා එනවා හරි. දැන් ආයි ඊළඟ දවසේ හීනේ කොටසක් දකින්න ඒක පොතේ ලියා ගන්න. ආයි දකින්න පොතේ එහෙම ගිහිල්ලා ඒක අවස්ථාවකදී අපිට එනවා මේ හීනේ තමන්ට පාලනය කරගන්න පුළුවන්. හරි. ඒක ටිකක් පොඩ්ඩක් භයානක සමහර එහෙම කරන අවස්ථා තියෙනවා ලුසිඩ් ඩ්‍රීම් එක දකින්න. ඒතර එයාලට පුළුවන් මේ ඒ කියන්නේ එයාට එහෙම එක භයානක පැත්තකුත් තියෙනවා. මම ඒක වැඩිය විස්තර කරන්නේ නැහැ. කවුරුහරි කරොත් එහෙම ප්‍රශ්නයක් නේද? ඒතර සමහර අයට වෙන්නේ මේක බරපතල කප්පියට ගියොත් මේකෙන්
ඒ කියන්නේ Tamanට කියන්නේ අර lucid dream බලලා හීන ඇතුලේ ජීවත් වෙලා ඒතර ඇත්තටම අවදි වෙලා දින්නේ හීනක දින්න හොයාගන්න පිටත් ඒක තමයි. මම දැක්ක මොකද ෆිල්ම් එකක් මම ෆිල්ම් බැලුවා නම් මතක නැහැ. ඒක මේ එක කට්ටියක් එයාලා හීන දකින්නවා හීනයක් දකින්න මැෂින් එකක් පාවිච්චි කරලා එයාලා හීනේ ඇතුලේ ජීවත් වෙනවා. ඊට පස්සේ ඒ හීනේ ඇතුලේදී ආපහු නිදා ගන්නවා. නිදාගෙන ඒ නිින්දේදී ආපහු හීනයක් දකින්න lucid dream එකක් දකින්න. එයාලා ඒක පාලනය කරනවා. හැබැයි එයාලා මේ ඇත්තටම හීනෙකද ඉන්නේ හැබැයි ජීවිතේද ඉන්නේ කියලා හොයන්න පොඩි ටූල් එකක් පාවිච්චි කරනවා. මම දැක්ක මේ කෙනෙක් එයාලගේ පොඩි ධාතු කැටයක් නේද කියලා පොඩි කැටයක් දානවා. ඒ කැටය දාලා වැටෙන විදිය අනුව මට මතක නැහැ කොහොමද ඒක ආවේ කියලා. ඒ කැටය කැරකිලා ඉලක්කමක් වැටෙනවා. ඒ ඉලක්කම වැටෙන විදිහ සැබෑ ජීවිතේ වැටෙන විදිහයි හීනේ වැටෙන විදිහ වෙනස්. අන්න යායක මතක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ තව එක්කෙනෙක් අර පොඩි අර මොකද කියන්නේ බම්බරයක් නේද කියලා බම්බරයක් අරගෙන. එයා ඒක කැරකෙවුවාම ඒක කැරකිලා හිටින විදිහ අනුව එයා හීනෙකද ඇත්ත ජීවිතේ ඉන්න එක බලන්න. ඒ වගේ ක්‍රම තියෙනවා. ඒ වගේ lucid dream ගැන කතා කරන්න විනාඩි 5න් 10න් අමාරුයි. හරි. ඒ වගේ පොඩි අදහසක් කියවලට. දැන් මෙතන අපි මේ දීර්ඝ විස්තර නවත්තමයි. දැන් මේක තමයි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සාමාන්‍යයෙන් ඔය හීන ගැන කියපු අදහස. හරි. සිහින දකින්න නැති එක. හොඳයි. හරි. ඊළඟට අපි යනවා මම ඔය උත්තර දෙන්න ගොඩක් කර පුළුවන් වෙලාව අරගෙන. හරි. මේ ඊළඟ අවස්ථාව. මේකෙත් මේ දැනගන්න ඕන දේවල් තියෙනවා. ඔයාලා සමාන ආන ප්‍රශ්න මේක කොටස් දෙකකට පැහැදිලි වෙමින් තියෙයි. හරි. මේක අපි the activation synthesis model of dreaming නැත්නම් සිහින දැකීමේ සක්‍රීය සංශ්ලේෂණ ආකෘතිය 1974 දී ජෝන් ඇලන් හොබ්සන් and රොබර්ට් මැකාරි කියන දෙන්නා තමයි මේක ඉදිරිපත් කරේ. එතන මෙයාලා මේකෙදි කියනවා අර ඔයාලා මතකද අපි කිව්වා මේ ඇමිග්ඩලා සහ හිපෝකැම්පස් කියන ප්‍රදේශ දෙකක් අපි කතා කරන්නේ. මේ ඇමිග්ඩලා සහ හිපෝකැම්පස් කියන ප්‍රදේශ දෙකේ වෙන ක්‍රියාකාරීත්වය කියන්නේ අපි මේ REM අවධිය වල මතකද සිහින මේ නිින්දේ අන්තිම අවධියේදී මම නිින්දේ අන්තිම අවධිය කියනවාට කියද්දිකෝ මේ වෙලාවේ මොලේ අධික ක්‍රියාකාරීත්වය මේ මොලේ අධික ක්‍රියාකාරී විතරක් නෙමෙයි මට එක වචනයක් කියන්න අමුතුවෙන්ද ඒ වෙලාවේදී මොලය හරිම ක්‍රියේටිව් ඉතින් අලුත් දේවල් හිතෙන්න පටන් ගන්නවා මොලේට ඒ අවධියේදී හරිම ක්‍රියේටිව් මොකද මොලේ සාමාන්‍ය ජීවිතේට වඩා අධික ක්‍රියාකාරී තත්ත්වයක තියෙනවා එතකොට මේ මොලේ අධික ක්‍රියාකාරී තත්ත්වයක් එක්ක දැන් මම කියන්නේ අලුත් දේවල් හිතන්න පුළුවන් අලුත් දේවල් දැනෙන්න පුළුවන් කියලා මේ අධික ක්‍රියාකාරී තත්ත්වයක් එක්ක මොලේ තියෙන ඇමිග්ඩලා සහ හිපෝකැම්පස් කියන ප්‍රදේශ දෙක අර මතකද මම අර උපසරනේ පෙන්නුවා කලින් අන්නේ ප්‍රදේශවල ක්‍රියාකාරීත්වයත් එක්ක මේ ප්‍රදේශ ඒක අධික ක්‍රියාකාරීත්වයක් වෙනවා මේ ප්‍රදේශ දෙක ඇතුලේ අන්නේ වෙන ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමක් විදියට දැන් මොලේ අධික ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමක් විදියට හීන වෙනවා එතන මොලේ සාමාන්‍ය ජීවිතයක සාමාන්‍ය හැරිලා ඉන්නවට වඩා අධික ක්‍රියාකාරී තත්ත්වයකට පත් වෙන මේ ප්‍රදේශයේ ඒ අධික ක්‍රියාකාරී තත්ත්වය ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න ගන්න උත්සාහයේදී තමයි හීන පේන එක මෙයාලගේ ආකෘතිය කියනවා. ඒතර එක එකට එක ආකෘතිය. ඊළඟ මේ මෙයාලගේ ආකෘතිය මෙයාලා කියනවා මේ හීන දකින්න වෙලාවේදී මොලේ ක්‍රියේටිව් අලුත් දේවල් හොයා ගන්න පුළුවන් ඒ තත්ත්වයක් තියෙනවා කියලා කියනවනේ. ඒකට උදව් දෙන උදාහරණ තියෙනවා. මේක නම් මට ගොඩක් වෙලාවට මම උගන්වන අවස්ථාවේ මට ලැබෙන කෙනෙක් Dimitri Mendeleev ඕලෙවල් සයන්ස් හරි කරලා දාන්න ආවර්තවව නිර්මාණය කරේ මෙයා. ඒත් මෙයාගේ ජර්නල් එකේ ලියලා තියෙනවා මෙයාගේ විස්තර ගැන ලියලා තියෙනවා. මෙයා මේ අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙනවා මූලද්‍රව්‍ය සෙට් එක මොකක් හරි රටාවකට පෙළ ගස්සන්න. අර හයිඩ්‍රජන් හීලියම් වල හලකින් ඒතර මූලද්‍රව්‍ය ටික රටාවකට පෙළ ගස්සන්න මෙයා මාර කාලයක් මහන්සි වෙනවා. මෙයා කියනවා පෙබරවාරි මාසෙක නෝද පෙබරවාරි මාසෙක රැයක හීනෙන් මෙයා දකිනවා මේ ආවර්තාවක් විදිහට මූලද්‍රව්‍ය ටික දානට පෙළ ගස්සලා එන රටාවක් හීනෙන් දකින්න. කියන්නේ මෙයා දැකලා තියෙන මොකද රැම් අවදී හීනයක් දැකලා. අන්නේ දැකපු එක උදේ නැගිටපුවම කඩසටහනක් අක්කලා පොතට දාගන්න. ඒක තමයි දැන් අපි ඉගෙන ගන්න ආවර්තාවක්. හරි. ඒතර ඒක හීනෙන් දැකපු එක. හරි. ඊට තව කෙනෙක් ඉන්නවා. මම ගොඩක් කට්ටිය ඉන්නවා මේ Google එකේ නිර්මාතෘවලෙක් කෙනෙකුත් ඉන්නේ. ඒ වගේ එකක් මට යන්න මතක නැහැ. ෆෙඩරික් බැන්ටින්. මෙයා තමයි මෙයා විද්‍යාඥයෙක් එයා වෛද්‍යවරයෙක් අතුම වෛද්‍යවරයෙක් මෙයා තමයි ඔය දියවැඩියාව තියෙන රෝගීන්ට දෙන ඉන්සියුලින් කියන එන්නත හොයාගත්ත එක්කෙනා. මෙයා මේ ඉන්සියුලින් එන්නත හොයාගනිද්දී මෙයාට හීනෙන් දකින්න අදහසක්. මෙයා එක හීනයකදී දකින්නවා
එයා බල්ලෙක්ගේ මේ මුලින්ම කියනවා ඉන්සියුලින් හදන්නේ අපේ ශාරීරික අග්න්‍යාශය කියන අවයවය. එයා දකිනවා මෙයා සර්ජන් කෙනෙක්, ඒ කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්. මෙයා දකිනවා මේ බල්ලාගේ අග්න්‍යාශය ගැට ගහලා කරන ඔපරේෂන් එකක් කරනවා. මෙයා කරනවා දකිනවා. එක හීන එක. තව හීන එක දකිනවා. ඒ බල්ලට ඒ වගේ සතෙක්ට තියෙන දියවැඩියා තත්ත්වය පාලනය කරන්න ඒ අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන ඉන්සියුලින් කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා තව හීන එක දකිනවා. අන්නේ හීන වලින් දැකපු අදහස පාවිච්චි කළා තමයි මෙයා ඉන්සියුලින් එන්න තෝරාගන්නේ. මට මදිත අවුරුදු 30 ගණන් වලදී මෙයා නොබෙල් දෙයක් හම්බ වෙන එකට. ඒ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නොබෙල් දෙයක් හම්බ වෙනවා. ඒතර හීනෙන් දැකපු වැඩි එයාගේ විස්තර වල බලන්න ඉතින් මම කියන විස්තර ගන්න ඕනේ නැහැ. Google කරලා මෙයාව බලන්න. විස්තර වල වැඩිපුර හොයාගත්තා. මම මේ සරල අදහසක් වටපිටාවෙන් කියන්නේ. ඉතින් අර දෙන්න කියපු මේ හීන ගැන කියන ආකෘතියේ අපිට නිකන් පිළිගන්න පුළුවන් තත්ත්වයක් ඒකේ තියෙනවානේ. මේ පිළිගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මෙයාලා කියන ආකෘතිය එයාලා කියනවනේ. මොනවාරි අලුත් දෙයක් ක්‍රියේටිව් දෙයක් හදන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මෙනිච්ච එක. සමහර අය ඉන්න හැම පේන අය. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. සමහර වෙලාවට පේන හීන පොත දැන් මෙයාලා පොත්වල ලියලා මේවා ඉදිරිපත් කළා ලෝකෙ පිළිගත්ත ප්‍රසිද්ධ මිනිස්සු බවට පත් වුණාම. දැකගත් දේවල් වාගේ. සමහර අපි දකින්න හීන පොත්වල ලියලා ඉදිරිපත් කරන්න ගියොත් ගෙදරින් කුටි කන්න වෙනවා. හරි. ඒ කියන්නේ ඒවා තරම් සමහර ඉන්න දකින්න ඒවා තියෙනවා. ඒවා ඉදිරිපත් කරන්න එපා. හැබැයි අර මෙයාලා මේ ශ්‍රේෂ්ඨත්වයට ඉන්න අයනේ. දැන් මෙයා මෙම්බලිස් කියන එක අවුරුදු ගානක් මහන්සිලා ආවර්තක හදන්න. ඉතින් එයා ඒ ශ්‍රේෂ්ඨත්වයට දිගටම ඉන්න කෙනෙක්. හරි. ඒ කියන්නේ එයා අර ඉන්න නිසා එයාලගේ මොලේ හැම වෙලාවෙම ක්‍රියාකාරී වෙන්නේ මේ පණිවිඩ හොයන්නේ. ඒක හොයාගන්න. ඒකයි අර මොලේ අධික්‍රියාකාරී තත්ත්වයට ආවහම ඒක හොයාගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. කීන එක පේනවා යාට. ඉතින් ඒ ආකෘතිය පොඩි සත්‍යතාවයක් අපිට ගන්න පුළුවන්. මම කියන්නේ මේකම පිළිගන්න විදිහට ආකෘති ගොඩක් තියෙනවා. හැම එකම මේකට ඒ හැම එකම මොන හරි දෙයක් ගන්න පුළුවන් නම් ගන්න. දැන් එතනින් අපි තව පොඩක් ඉස්සරහට යනවා. ඒක කියන කාලෙත් එක්ක ඊළඟ රෝග තියෙන්නේ මම එතනින් ඊට කලින් තව පොඩ්ඩක් කියලා ඉන්නම්. දැන් මේ තව එකක් තියෙනවා මේ සිහින දක්කීදී මේකට අපි කියනවා තොරතුරු සැකසීමේ තමයි 10යි කාලේ තියෙන්නේ. තොරතුරු සැකසීමේ න්‍යාය කියලා එකක් තියෙනවා. මම මේක නිකන් අමතර කියන්නම්. මේ තොරතුරු සැකසීමේ න්‍යාය කියලා කියන්නේ අපි දවල්ට දකින්න දේවල්, දවල්ට අපි හොයා ගන්න දේවල්, දවල්ට අපි ඉගෙන ගන්න දේවල් මේ මොළයේ ඇතුලේ මස්තිෂ්කය ඇතුලේ දීර්ඝ කාල මතකයට තැන්පත් කරන්න පුළුවන්. හැබැයි ඒක අපි හිතලා ගන්න නම් මේ සමහර හිතලා ගන්න පුළුවන්, සමහර හිතන්න නැතුව අපිට කරන්න පුළුවන්. එතකොට මේ මොළය හිතනවා, මොළය තේරුම් ගන්නවා සමහර පණිවිඩ අපිට වැදගත් ඇති. ඒ නිසා අපි ඒක දීර්ඝ කාල මතකයට දාමු. අපි හිතලා ගන්න නෙමෙයි. අපේ මස්තිෂ්කය මගින් කරන එක. එයා හිතන එයා තේරුම් ගන්න අපි මේ දවල් ඉගෙන ගත්ත මොන හරි දේවල් ටික අපි මේ දේවල් ටික අපේ මස්තිෂ්කය ඇතුලේ කවඩා කරගන්න ඕනේ. දීර්ඝ කාල මතකයට දාන්න ඕනේ. අර තියෙනවනේ කෙටි කාල මතකේ දීර්ඝ කාල මතකේ කියන්නේ. ඒක අපි මේ දවල් මොන හරි ඉගෙන ගත්ත දෙයක් දැනගත් මේවා හරි කමන්නේ. ඒක මස්තිෂ්කය හිතනවා මේක අපිට වැදගත් වෙයි ආපහු. නිසා අපි මේක දීර්ඝ කාල මතකයට දාමු. එහෙම හිතලා නින්දෙදි ඒක දීර්ඝ කාල මතකයට දාන එක කීනේ පේනවා. ඒකට කියන තොරතුරු සැකසීමේ න්‍යායය. මම ඒක නෝට් එකකට දැම්මේ නෑ. හැබැයි ඒකේ මේ මෙහිම දෙයක් තියෙනවා. දැන් සමහර වෙලාවට මේ කෙනෙක් හිතෙන්න පුළුවන් මේ අපි කවදාවත් දැකපු නැති එක. මම මේ න්‍යායය කියනවානේ. අපි දවල් දැකපු දෙයක් අපි ඉඳලා දවසකට දැකලා ඉඳලා 10ක් හරි මාසයකට දැකපු දෙයක් අපි අහපු දෙයක් අපි අත්විඳපු දෙයක් ඒ දේ මොළයේ මගින් දීර්ඝ කාල මතකෙට දානකොට මේ ඒක පේනවා කියනවනේ. ඔය ඔකනේ කියන්නේ. හැබැයි සමහරවිට අපිට හීන පේනවානේ. අපි කවදාවත් දැකපු දෙයක්, කවදාවත් අහපු දෙයක්, කවදාවත් දැකපු දෙයක් මිනිස්සේ අමුතු විදිහේ සතේ අපිට හීන වලින් පේනවා සමහරවිට. අන්න එතකොට මේ න්‍යාය පොඩි ප්‍රශ්නයක් එනවා ඈ. ඒතර ඒ ප්‍රශ්නයක් එන දැන්. ඊට පස්සේ මම පොඩ්ඩක් ඒක ගැන ආයෙත් විස්තරයක් හොයලා බලුවා. පොඩි අවුලක් තියෙනනේ ඒ කියන න්‍යායයට ගැලපෙන්නේ නැති තත්ත්වයක් එනවනේ. එතකොට පොඩි රිසර්ච් වගේක් හම්බුණා විස්තර වාගෙන යද්දි. එක තැනක තියෙනවා මේ මෙහෙම එකක්. සමහර වෙලාවට අපිට මොන හරි හීනයක් පේනවා අපි උදේ නැගිටලා කල්පනා කරනවා කවදාවත් අපි එහෙම දෙයක් දැකලා නැහැ. දැන් ඒක ඒ රිසර්ච් එකේ දාලා දෙන එක ඒ මිනිස්සයාට ඒ සීන් හීන දැකපු මිනිස්සයාට මොකෙක් හරි කෘමි සතෙක්ගේ මැස්සෙක් ගැන මදුලගේ මොකක් හරි කෘමි සතෙක්ගේ විද්‍යාත්මක නම් මේ අර කෘමි සත්තුන්ගේ අර මේ ඒලවලට හරි කැම්පස් එකේ හරි ජීව විද්‍යාව ඉගෙන ගන්න අහලා මේ සත්තුන්ගේ අර තාක්ෂණික දත්ත හිසේට නම් කරලා පාද නම් කරලා ආහාර මාර්ග නම් කරලා එහෙම තියෙන තාක්ෂණික දත්ත රූප සරණක් එක්ක අන්න එහෙම එකක් කීයෙන් පෙන්නලා
ඒ හීනෙත් පැනිලා. හැබැයි යා කියනවා මම කවදාවත් දවසක ඒ කෘමි සතාගෙන ඉගෙනගෙන නැහැ කොහෙවත්. සඳරුවන් ඉගෙන සර් නැහැ. ඔව්. සමාවෙන්න ඩිස්ටර්බ් කරනවා නම් ඔබතුමාට වෙලාව අවශ්‍ය නම් ගන්න පුළුවන් සර් 10 මාර වෙනකන් හරි කවුරුවක් නැහැ. අපි කැමති නම් ඉඳලා බිරුම් කරන්නේ. හරි සර් අපේ ළමයි උඩින්ම කැමති මේ පාඩම කරන්න වෙලාවක් අවශ්‍ය නම් ඔබතුමා ගන්න. thank you sir. එතකොට මේ ඒ කෘමි සතාව කවදාවත් දවසක මේ දැකලා නැහැ. ප්‍රශ්නේ දැකලා නැහැ කෘමි සතාව. දැන් පස්සේ දැන් මේ පරීක්ෂණය කරන අය ඉන්නවනේ සෙට් එකක් ඉන්නවා. ඉතින් යාලා කියනවා ඔයා කවදාවත් මේක උවමනාවෙන් ඉගෙනගෙන නැති වුණාට කවදා හරි දවසක ඔයාට කියන්නේ අපි නෝ උදාහරණයක් කිව්වොත් මෙහෙම වාඩිලා ඉන්නකොට ඒ කෘමි සතා ගැන මොන හරි විස්තර ටිකක් ටීවී එකේ ඇහෙන්නේ නැති. නැත්නම් කවුරු හරි කෙනෙක් කියනවා නිකන් ඕමනම් අපි අහන් ඉඳලා නැහැ හැබැයි ඇහිලා ඇති. ඒ නිසා ලෝක පෙවුනේ. ඒ නිසා යාට කියනවා ඔයා හැමදාම එක එක දවස් වලට යන තැන් දින ගෙවල් තියෙනවා, ගියපු තැන් තියෙනවා. අන්නේ තැන් වලට ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා කියනවා. පස්සේ යා දකිනවා එක යාගේ යාළුවෙක් ගෙදරට ගියාම බිත්තිය ගහලා තියෙනවා අර කෘමි සතාගේ රූපයක් ගහලා අර හීන දැක්කු සතානේ. ඒ හීන දැක්කු සතාම රූපයක් ගහලා ඊස නම් කළා විද්‍යාවේ ඔක්කොම දාලා තියෙනවා. එක්කම දාලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ යා උමනාවෙන් මේක බලලා නැහැ. උමනාවෙන් මේක බලන්න ඕනේ මට මේක පාඩම් එහෙම බලලා නැහැ. හැබැයි යා දැකපු දේ ඔළුව ඇතුලේ තිබිලා. ඒක දීර්ඝ කාලෙ මතකෙට දාගන්න වෙලාව තමයි අර හීනෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථා ඇති මේ තව මිනිස්සුත් දාලා දුන්නා මේ එයා කවදාවත් දවසක කියන්නේ යා ඉගෙන ගන්න ශේෂ්ත්‍රය ඇතුලේ යා බියර් නිෂ්පාදනය ඉගෙනගෙන නැහැ. හැබැයි යාට රෑ හීනෙන් පේනවලු බියර් හදනවා. බියර් හදන විදිය මේ දවස්වල වටිනවා නේද ගණන් ගඩින්නේ. හරි බියර් හදන විදිය ඔක්කොම පෙවුනලු. ඊට පස්සේ හොයලා බලද්දී එයාට කියන්නේ එයා ඕමනා ඉගෙනගෙන නැහැ. පස්සේ එයා හොයලා බලද්දී එයාට පොඩි මතකයක් තිබිලා තියෙනවා. එයා මේක ඉගෙන ගත්තේ නැති වුණාට එයා වෙන වැඩක් කරන් ඉන්න වෙලාවක දාලා දුන්න ටීවී එකේ හරි මොකක්ද ස්ක්‍රීන් එකක මේ ගැන විස්තරයක් ගිහිල්ලා. අන්නේ ගියපු විස්තරය තමයි යාගේ අහන් ඉඳලා නැහැ ඇහිලා මතකෙ තිබිලා. ඒක දීර්ඝ කාලෙ මතකෙට දානකොට ඒක තමයි හීන වලින් පෙවුනේ. ඒක දීර්ඝ කාලෙ මතකෙට දානකොට ඒක හීන වලින් පෙවුනා. ඉතින් ඔය වගේ මේ ගොඩාක් විස්තර හීන ගැන තියෙනවා. අපි ටිකක් කතා කරේ. මම ඔයාලා සමහර ප්‍රශ්න අහලා තිබුණා සෑහෙන ප්‍රමාණයක්. මම එකක් දෙකක් නිකන් බලන්නම් මේ හැම එකටම උත්තර දෙන්න බලමු. වෙලාව වරන් ලෙක්චර් එක කරන්න. හරි. අර ප්‍රශ්න අහනවා. සමල්ලයන් ගැන හිනෙන් පේනවලු. පොඩි බබාලා ඔව්. එක්කෙනෙක් අහදලා පොඩි බබාලා මේ හීන දකින්නද? ඔව් පොඩි බබාලා හීන දකින්න. ඔකේ ඉන්ටරෙස්ටිං කතාවක් තමයි මෙහෙමත් කියන එක තැනකදී මේ ඔය අන්ධ මිනිස්සු ඒ කියන්නේ උපතේ සිට අන්ධය ඉන්නවනේ. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා අන්ධ වෙනයි නෙමෙයි. උපතේ සිට අන්ධය. උපතේ සිට අන්ධය හීන දකිනවා. නිකන් හීන නෙමෙයි රූපමය හීන. ඒ කියන්නේ යාලා කියනවා දැන් අර මම ඔයාලට කිව්ව මතක ඇති මේ රෙම් අවධියේ සිහින දකින අවධියේදී ඇහැ වේගයෙන් චලනය වෙනවා කියලා කිව්වනේ. හැබැයි මේ උපතින් අන්ධයගේ ඇහැ උස්සල කරොත් අර තරම් ස්පීඩ් එකෙන් චලනය වෙන්නේ නැහැ. හැබැයි යාලා සමහර අයට රූපමය හීන පේනවා. රූපමය හීන. රූප පේනවා. ඒතර රූප පේන එක පොඩි අවුලක් තියෙන කවදාවත් මේක රූප දැක්කලා නැහැනේ. ඒව ගැන පරීක්ෂණ මට්ටම තියෙනවා. ඒ කියන්නේ ඒව ගැන විස්තර නැහැ වැඩි. කවදාවත් රූප දැකලා නැති මිනිස්සෙක් හීනෙන් රූප පේනවා. සමහර තැන්වල කියනවා සමහර රිසර්ච් වල කියනවා මේකට කවදාවත් හීන පේනවා. හැබැයි වොයිස් ශබ්ද විතරයි. රූප පේන්නේ නැහැ. එහෙම තියෙන ලෙක්චර් මේ එහෙම තියෙන මේ සොයාගැනීම් කියමුත් තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ඇත්තම කතාවක් කිව්වොත් හීන ගැන විශ්ලේෂණය අවසන් නැහැ. එනේ මෙතනින් ඉවර නැහැ. සාමාන්‍ය විද්‍යාත්මක දේවල් වල ඉවරයක් නැහැ. හොයනවා තව හොයනවා තවත් තියෙනවා. ඒ තමයි හැටි. සීන ගැන ඔය මම කිව්ව පොඩි කාරණා ටිකක් හරි. ඉතින් ක්‍රිස්තු දහමේ තව තියෙනවා. බුදු දහමේ තව දේවල් තියෙනවා. ඒ හැම එකේම සීන ගැන ලොකු විස්තර කිරීමක් තියෙනවා. මම විද්‍යාත්මක මේක අපි කියන්නේ බටහිර විද්‍යාවනේ. ඒ බටහිර විද්‍යාත්මක පැත්ත වාගත්ත කාරණා කීපයක් තමයි කතා කරන්නේ. මම උතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න දැන් හීන ගැන හීනෙන් තමන් කැමති කෙනා දකින්නේ කියලා. අරකම තමයි ඉන්නේ. දවල් කාලේ තමන් දැක්කා හරි තමන් හිතෙන් දැන් සමහර මෙහෙම පේන්න පුළුවන් හරි. දැන් මේ ඕගොල්ලෝ සමහර අහන එකක් දෙවම දැක්කම උත්තර දෙන්න හරි. සමහර මෙහෙම පේන්න පුළුවන්. දැන් අපි කාට හරි හිතෙන් කැමතියි. අපි ආදරේ කියලා කියමු. කාට හරි හිතෙන් කැමතියි. ඔය සමහර පිළි ළමයින්ට ප්‍රශ්නයක් කියලා ගන්නක. එන ආදරේ එන කැමතියි. හැබැයි කියා ගන්න බෑ. අපි අර
පට්ට කැමැත්තෙන් ඉන්නවා. පට්ට කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා නෑ. දැන් හිතේ යටපත් කරගෙන අර එක මොඩල් එක අපි කතා කරන්නේ. ඒ හිතේ යටපත් කරන් ඉන්න එක ඊනෙන් අපිට පේනවා කොහොමද? එයා අපිට කැමතියි වගේ. එයා අපිත් එක්ක කතා කරනවා, එයා අපිට රෝසමල් දෙනවා, එයා අපිට උම් එකක් දෙනවා මොනවද කියනවා. ජොලියෙන් උදේ නැගිනවා ඊට පස්සේ ඊනේ. එහෙම ඒවා තියෙනවා. එහෙම ඒවා තියෙනවා. අද ඉසුරු සර් මාක් කරලා දාලා තිබුණා. කලින් කවදා නොදැක්ව දැනට පළමු වතාවට ගිය විට එතන ගැන ලොකු හුරුබුවක් දැනෙන්නේ ඇයි? ඒක නම් මනසත් එක්ක කතා කරන්න ඕනේ. මේ හේතු ගොඩක් කියන්න පුළුවන් පුතේ වගේ දේවල් වලට. ඉසුරු සර් දාපු කමෙන්ට් මේ මැසේජ් එක හොයාගන්න මට. මම උදව් කරන්නම් ඒක හොයාගන්න. මේ ඉසුරුස කියලා තියෙන්නේ මම දකින්න පියාඹන අශ්වය මකරු සහ මම පෘථිවිය බේර ගන්නවා වගේ කියලා. ඔව් ඒ කියන්නේ මට ජනාධිපති හිණක් වෙනවා. පෘථිවිය බේර ගන්න ඒවා මේ පියාඹන මකුලෝ මාරේව දකින්නේ ඉසුරුස ෂොක් කරලා නේ. ඒක මම හිතන්නේ මේ දවල්ට හිතේ තියන් ඉන්නේ මම හිතන්නේ. ඒ කියන්නේ රෑට බැට්මෑන් වෙනවා හිතන් ඉන්නවද දන්නේ නැහැ. එන හිතන් ඉන්නවා ලෝකේ බේර ගන්නකොට මම රෑට බැට්මෑන් වෙනවා. බැට්මෑන් නම් වෙන්න එපා ඉසුරුස මොකද මම යටෙන් මුඩින් යන්න යන්නේ හරි. හීනෙන් පේනවනේ අප්සෙට් වෙන අපිටත් අප්සෙට් යනවා. උදේට ඇවිල්ලා කිව්වම මම බැට්මෑන් වුණා හීනෙන් පේුණා හරි කියන්නේ. Taman හිතේ යටපත් කරන් ඉන්න මම බැට්මෑන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද? ඊට පස්සේ හිතේ යටපත් ඇත්තම බැට්මෑන් නෙමෙයි. එහෙම ඇත්තම බේර ගන්නත් බෑ. එහෙමත් බෑ. හිතන් ඉන්නව එහෙම. ඊට පස්සේ මොකද වෙන්නේ? රෑට කියනම පේන බැට්මෑන් වුණා, ලෝකේ බේරගත්තා. අර පිස්සව රටින් පැන්නුවා. ඒ මොන හරි පේනවා අපිට. ඊ නෑ. මේ ඇත්තම නේව නෙමෙයි. හරි. ගොඩක් කඩේ කියව දාලා දිනවා. හරි. දැන් අපි මෙතනින් පොඩ ඉස්සරහට යමු. දැන් මේක එකතැනක හීනවල නිර වෙනවන්නේ. හීන කියන හරි ආස කරන කොටසක්. ඔයාලා පොඩ විස්තර හොයාගන්න ලුසිඩ් ඩ්‍රීම් ගැන හොයාගන්න. ඉතින් ඔය ප්‍රමාණ දැන් ඇති හරි. ආපහු දවසක් පුළුවන් වුණොත් ඊන ගැන කතා කරමු. පැය ගානක් දාන්න. හරි. හරි දැන් අපි යනවා මේ මෙතනින් ඔයාලගේ ඇත්තම තියෙන්නේ මේ ඔයාලා ඇත්තම වැදගත් වෙන්නේ මේ මානසික රෝග හැදෙන ගැනනේ. නිසා අපි මේ හීන ගැන පොඩ්ඩක් පැත්තකින් තියලා මානසික රෝග හැදෙන ගැන පොඩ්ඩක් කතා කරන්න පටන් ගමු. මේ මානසික රෝගයක් හැදෙනකොට ඔයාලා ඔය මානසික රෝග ගැන ඉගෙන ගන්න පොඩක් කියලා. මේ මානසික රෝග හැදුනහම මොනවද කරන්න ප්‍රතිකාර ඉගෙනගෙන නැති. ඒ රෝග හඳුන ගන්න විදිහ ඉගෙනගෙන නැති. ඒක ගොඩක් දේවල් ඔයාලා ඒවා ඉගෙනගෙන නැති ඉතුරු සත්‍යක අනිවාර්යෙන් කතා කරලා ඉගෙන නැති. මම පෞද්ගලිකව දන්න ගොඩක් අය මේ කෝස් එක කරනවානේ. මමත් අහනවානේ. ඔයාම හොඳට වැඩේ කරලා දෙනවා ඉතුරු. ඒක ආයි ඩවුට් එකක් නැහැ. ඒක සමහර ඉගෙනගෙන. හැබැයි මේක අර මොළයත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ මොකක් හරි න්‍යායක් තියෙන්නේ. අපි ඒක කතා කරනවා. එහෙනම් මම මේ රෝග ගැන ඔක්කොම කතා කරන්නේ නැහැ. එහෙනම් කතා කරන අවස්ථාවේ වල කතා කරලා තියෙන රෝග ගැන. මම මේක මේ මොළයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. දැන් පුතේ මේ පැත්තේ රූපයක් දීලා තියෙනවා මේක ගොඩාක් උඩට ගන්න අමාරුයි මුල රූපෙන් පේන්නේ නැති වෙයි. මේ සම පොඩ්ඩක් උඩට පෙන්නන්න මේ තියෙනවා. මේ තියෙන්නේ අපේ මස්තිෂ්කයේ ඇතුලේ තියෙන මොළයේ ඇතුලේ තියෙන එක සෛලයක්. මේක අපි කියන්නේ නියුරෝන සෛලයක්. මොළයේ ඇතුලේ තියෙන එක සෛලයක් අපි මෙයාට කියන නියුරෝන සෛලයක්. ඒතර මේකේ තියෙන කොටස් මොනවාද? ඒව නම් අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නියුරෝන සෛලයක් තියෙනවා. දැන් මම කතා කරන්න කිව්වා අපේ මේ මස්තිෂ්කයේ කොටසෙන් තමයි අපිට පේන රූප, අපිට ඇහෙන දේවල්, කවුරු අතින් ඇල්ලුවොත් දැන් බස් එකේ යනවා හිටගෙන. බස් එකේ හිටගෙන යනවා. ගැල්ලම කියලා දාන්න. එහා පැත්තේ ඉන්නවා සුදු ලස්සන අයියා කෙනෙක්. ඒ අයියා අතින් අල්ලනවා. එතන මේ පණිවිඩය මොළයට යනවනේ. ඉතින් මේ අතින් ඇල්ලුවොත් මේ අත දිගේ මේ පණිවිඩය මස්තිෂ්කයට යන්න ඕන. මස්තිෂ්කයෙන් තමයි තේරුම් ගන්නේ එහා පැත්තේ ඉන්න එක අතින් ඇල්ලුවා කියලා. දැන් මස්තිෂ්කය තේරුම් ගන්න. ආසනම් ඉතින් ඉන්න පුළුවන් හරි. ඒ කියන්නේ ආසනම් එයාගේ අතින් අල්ලගෙන ඉන්න. ආස නැත්තම් ආපහු මස්තිෂ්කයෙන් පණිවිඩයක් කියන අනිත් අතට දීපන් ඕකේ කන පැලෙන්න කියලා. ඒ වෙනක හිතෙන්න පුළුවන් හරි. වෙන වචනක් හිතෙන්න පුළුවන්. මොකට සැර බාල කරලා කිව්ව. හැරුණා කෙරුවා. ඒ ඉඳුවම බස් එකේ එහෙම ගුටි පොරවල් යනවන්නේ. යවුවා පස්සේ මුළු ඔක්කොම එකතු අරකට ගහනවා පස්සේ. දැන් මේ පණිවිඩය මොළයට යන ක්‍රමයක් තියෙන්නේ. මේ අතින් ඇල්ලුව එක හරි පේන එක හරි මේ ඔක්කොම පණිවිඩය මොළයට අරගෙන යන්නේ මෙන්න මෙයා. එක්කෙනෙක් නෙමෙයි. ඉතින් කවුරුර වාගේ අතින් ඇල්ලුවොත්
අතේ ඉඳලා මේ පණිවිඩය මොළයට ගෙනියන්න මේ වගේ නියුරෝන සයිල සෑහෙන ප්‍රමාණයක් උදව් කරනවා. ඔය සවාල ගන්නවා කියන ස්නායු නියුරෝන කියන්නේ ස්නායු වල හරි. ඕක වචන අහලා තියෙන්නේ. ඔයාලා සයන්ස් මුකුත් ඉගෙන ගත්ත නැත්නම් අහලා ඇති. මේ වෙන තමයි කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අතින් මෙතන අල්ලපු ගමන් එක නියුරෝනයකින් මේක අරන් ගිහලා මෙතනට දෙන්නේ නැහැ. මේ වගේ එක නියුරෝනයක් ඉන්නවා. මේ බලන්න. ඒකට පල්ලෙහා තව එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙයා මේක දිගේ පණිවිඩය ගෙනල්ලා මෙයාට පාස් කරන්න ඕනේ. අර මේ මම දැකලා තිනවා මේ ඔය අර මේ සහනාධාරයෙන් බෙදනකොට කට්ටියක් කෝලිමේ හිටගෙන ඉන්නවා. එක බඩු මල්ලක් අරන් ඊළඟ එක්කනට දෙනවා. එයා ඒ බඩු මල්ලලා ඊළඟ එක්කනට එහෙම පාස් කර කර යන්නේ. ඒ වගේ මේ පණිවිඩය මෙහෙම ඇවිල්ලා මෙතන ඊළඟ එක්කනට පාස් කරනවා. අයිට යන්න දෙනවා. මෙයා ඒක අරන් ගිහින් ඊළඟ එක්කනට පාස් කරනවා. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා මොකද්ද මේ පණිවිඩය පාස් කරගෙන ඉන්නේ? කියන්නේ කොළ කෑල්ලක ලියලා දෙන්නවද? අර පන්ති වල එහෙම චිට් යවන්නේ එහෙම දෙන්නේ නැහැ. ඒක මෙහෙම ලියලා දෙනවා. එහා පැත්තේ අයියා මගේ අතින් ඇඬුවා කියලා පණිවිඩයක් දෙනවා. එහෙම චිට් එකක් දෙනව නෙමෙයි. පණිවිඩ දෙන එහෙම එකක් නෙමෙයි ඈ. දැන් මෙතන ඉඳලා පණිවිඩය මෙහෙන් එනවා. මේ නියුරෝන සයිලෙන් පණිවිඩය අරන් මේ පල්ලෙහාට එනවා. මම මේ කොටස් කියලා කතා කරන වාඩේ මොන්නේ නැති නිසා. මේ පණිවිඩය මෙහෙම ඇවිල්ලා මෙතනින් පස්සේ මෙයා පැත්තට මාරු කරන්න ඕනේ. පණිවිඩය මේක දිගේ එනකොට එන්නේ පොඩි කරන්ට් එකක් විදියට. පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් විදියට එන්නේ. ඇවිල්ලා මෙතනින් මේකට පාස් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන මෙන්න මේ කොටස් දෙක. මේ කොටස. මෙතනින් මෙයාට පාස් කරනවා. ඒ කියන්නේ එක නියුරෝන සෛලයකින් අනිත් නියුරෝන සෛල පණිවිඩය පාස් කරන්න. ඒ කියන්නේ අර අයියා මගේ අතින් ඇල්ලුවා කියන පණිවිඩය අරකට පාස් කරන්න ඕනේ. මේක මෙතනින් පාස් කරද්දි දෙන්න ගෑවිලා නැහැ. ඒ කියන්නේ මේ උඩ නියුරෝනට පල්ලෙහා නියුරෝනේ ස්පර්ශ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙන්නේ. ගෑවිලා නැතුව මෙන්න මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ කොටස ලොකු කරලා අරගෙන මේ ඔන්නෝම තමයි තියෙන්නේ. ගෑවිලා නැහැ. පොඩි ස්පේස් එකක් පොඩි හිඩසක් නැති තියෙනවා. ඔන්න අපිට මානසික රෝගය හැදෙන්න බලපාන තැන හරි. දැන් මොකද වෙන්නේ? මෙහෙන් ආපු පණිවිඩය මෙතන ඉඳලා මෙතනට මේක ලොකු සිස්ටම් එකක් තියෙනවා. ඒක ඔක්කොම කතා කරන්න ඒක. අය ගානලි කතා. මෙතනින් මේ පැත්තට පණිවිඩය ගෙනියන්න පොඩි රසායනික ද්‍රව්‍ය වර්ගයක් තියෙනවා. අපිට ඉංග්‍රීසියෙන් කියනවා නියුරෝ ට්‍රාන්ස්මීටර්ස්. සිංහලෙන් කියනවා ස්නායු සම්ප්‍රේෂක. නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් එහෙම නැත්නම් ස්නායු සම්ප්‍රේෂක. ඒතර මෙතන ඉඳලා මේ ආපු පණිවිඩය මේ පැත්තට මාරු කරන්නේ ඔය කියන රසායනික ද්‍රව්‍ය ටික නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් කියන. පණිවිඩය යාට මාරු කරනවා. රසායනික ද්‍රව්‍ය වලින් මාරු කරනවා. ආපහු මේක ඇතුලේ පණිවිඩය යන්න ඕනේ පල්ලෙහාට. පල්ලෙහා නියුරෝන සෛලෙට යනවා. මෙහා දිගේ පල්ලෙහාට යනවා. ආපහු රසායනික ද්‍රව්‍ය වලින් ආපු පණිවිඩය පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වල හරවලා ආයෙ යනවා. මේ කියන තරම් වෙලා යන්නේ නැහැ මේකට. ක්ෂණික වෙනවද ගන්න. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා මෙතන ඉඳලා මෙතනට පණිවිඩය යවද්දී මේ රසායනික ද්‍රව්‍ය ටිකක් තියෙනවනේ. ඒ පණිවිඩයේ ස්වභාවය අනුව පණිවිඩය අනුව මේ රසායනික ද්‍රව්‍ය වල වර්ග සහ රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ලීටර් ගණන් ශ්‍රාවය වෙන්නේ නැහැ. හොඳේ දශම ගණන් වලින් තියෙන මිලිලීටර් ගණන් වලින් මිලිග්‍රෑම් වලින් දශම ගණන් වලින් තියෙන්නේ. ඒ බොහොම දශම පොඩි ප්‍රමාණයක මේකට පාස් කරනවා. ගොඩක් වෙලාවට මානසික රෝග හැදෙනකොට වෙන්නේ මෙන්න මේ හැදිලා පාස් කරන රසායනික ද්‍රව්‍ය වල ප්‍රතිශතය ප්‍රමාණය වෙනස්කම් ඇති වෙනවා. යන්න ඕන ප්‍රමාණය නෙමෙයි ඒද යන්නේ. දැන් සමහරට යන්න ඕන රසායනික ද්‍රව්‍ය නේ වෙන එකක් කියන්නේ. වෙන කෙනෙක් කියන්නේ. එතකොට තමයි සමහර ප්‍රවේණික වෙන්නේ. සමහර මානසික රෝග තත්ත්ව ඇති වෙනවා කියලා විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. හැදෙන දර වල තේරෙනවා දැන් නේ. දැන් මම ඔයාලට කිව්වා මේ හැදෙන්නේ මේ නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් වලින් නිසා අපි කියවනේ. ඊට වෙනවා මේ තියෙන නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් ටිකක් දාලා. ඒකේ තමයි ප්‍රධාන කඩිය දාලා තව ගොඩාක් ඉන්නවා. ඒකේ ඩොපමින් සමාන අහලා තියෙන ඩොපමින්. ඒකේ තියෙනවා සෙරොටොනින්. අනිත් එක ගෑමා ඇමයිනෝ බියුට්‍රික් ඇසිඩ් GABA කියලා මෙයාට කියන්නේ කෙටියෙන්. එතන මේ මෙයා තමයි නියුරෝ ට්‍රාන්ස්මීටර්ස්ලා. ඒ කියන්නේ අර උඩ ඉඳපු නියුරෝනෙන් ආපු පණිවිඩය මේකෙන් ආපු පණිවිඩය මේකට මාරු කරන කෙමිකල් එක. මේකට මාරු කරන කෙමිකල් එක. ඒ කෙමිකල් එකේ ප්‍රමාණය සාන්ද්‍රණය ප්‍රමාණය වෙනස් වෙලා තමයි ගොඩාක් මානසික රෝග තත්ත්ව ඇති වෙනවා කියලා විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. ඒවා සමහර මේ රෝග ටිකක් ඉගෙනගෙන ඇති මම දෙක තුනක් ලිව්වා. එක එක වචන ඉගෙනගෙන ඇති බීන් නෝන් මාදය මේක අහලා ඇති. ඊපස්සේ විෂාදය විෂාරද නෙමෙයි යන්නේ.
විෂාදද කියන්නේ ලෙඩක් නෙමෙයි ඒක සංගීතය ඉගෙන ගන්න අයකට හම්බෙන එකක් හරි. විෂාදය ડિප්‍රෙෂන් කියලා ඔයාලා අහලා තියෙයි. ඇල්සයිමර් බල්ලෙකුත් ඉන්නවනේ ඒ ළඟින් කියන්නේ ඇල්සේෂන් එයා නෙමෙයි හරි. ඇල්සයිමර් අනිත් එක පාකින්සන්. හරි. එතකොට මේ මෙන්න මේකෙත් මේ මම හිතනවා ඔයාලා සමහර අය මේක අහලා ඇති. මේක මේ අන්තිම දෙන්න. මෙම යටින් දාලා දෙන අන්තිම දෙන්නට අපි කියනවා මේ අන්තිමට අපි කියනවා ස්නායු රෝග. මේ දෙකම ස්නායු රෝග දෙකක්. මම මේ දෙක වෙනස කියන්නම් හරි. ස්නායු රෝග. උඩ ඉන්න දෙන බීනෝන්මාදයේ විෂාදය කියන දෙන්න මේ දෙකට අපි කියන මානසික රෝග. ඒක කිව්ව ගමන් සමහරට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම නෙමෙයි දෝ ඉගෙන ගත්තේ වගේ එකක් මම ඒක නිරාකරණය වෙනවා හරි බය වෙන්න එපා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇල්සයිමර් සහ පාකින්සන් කියන අවස්ථා දෙකේදී අර මම කිව්ව රසායන ද්‍රව්‍ය කතන්දරයක් කතා කරේ නියුරෝට්‍රාන්ස්මීටර්ස් වගේ. අන්නේ නියුරෝට්‍රාන්ස්මීටර්ස් වෙනස් වීම තමයි මේ දෙකට බලපාන හේතු දෙක. ස්නායු රෝග කියලා දාන්නේ නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්නායු රෝග දෙක හැදුනහම ඒක රෝග ලක්ෂණ මානසික රෝග ලක්ෂණ ටික වෙනවා. එහෙනම් මානසික රෝග හැදුනම වෙන රෝග ලක්ෂණ වර්ගයක් තියෙනවා. මේ ඔක්කොම රෝග අහලා තියෙනවනේ. විෂාද නම් අහලා නැති රෝග අනිවාර්යෙන් අහලා තියෙන රෝගයක්. ගොඩාක් අයට තියෙන එකනේ. අහලා තියෙන. තීරිය හානි කරගන්න හිතනවා, Taman ගැන කලකිරීමක් ඇති වෙනවා, දුක් හිතෙනවා, එන අප්සෙට් එකකින් ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේකේ. ඒ වගේ. මේ රෝග දෙකේ තියෙන මානසික රෝග හැදිච්ච අයගේ ලක්ෂණ පේනවා මේක කතා කරලා. මම හිතන්නේ සයිමන් ගලත් මම මේ වගේ එකක් තියෙනවානේ. මේක මානසික මේක මානසික රෝග. කෙලින්ම මානසික දෙයක් නැස්සේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ දෙක. ඒ කියන්නේ ඇල්සයිමර් පාකින්සන් කියන අවස්ථා දෙකේදී දැන් මට මතකද අපි කතා කරා මේ මොළයේ තියනවා කියලා කිව්වනේ මම මේක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. මොළයේ තියනවා කියලා කිව්වනේ සෛල ස්නායු සෛල නියුරෝන සෛල එහෙම කොටසක් තියෙනවා කියලා කිව්වනේ. ඒ කොටස් වලට හානි වෙනවා. ඒක පොළු පාරක් වැදිලා හරි සමහරට මේ රුධිර කැටියක් ගිහලා හිර වෙලා හරි මොළයේ ඒ කොටසට හානි වෙනවා. එතකොට තමයි ගොඩක් වෙලාට මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. මේ අන්තිම දෙක ස්නායු රෝගී තත්ත්වය. ඒ ස්නායු රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්, ඒ කියන්නේ ඇල්සයිමර් හරි පාකින්සන් හරි කියන අවස්ථාවක ඉන්න කෙනෙක්ට දැන් මේකට බෙහෙත් කරන්න එපා. දැන් මෙයාගේ වෙලාවට මොළයේ සෛල වලට හානි වෙලා. මොළයේ නියුරෝන සෛල වලට මොන හරි හානියක් වෙලා. සෛල මැරිලා හරි සෛල වලට රුධිර සැපීම නැත ඒ කොටස් අඩපණ වෙලා හරි මොන හරි වෙලා. එතකොට මේ වගේ කෙනෙක්ට බෙහෙත් කරන්න ගියාම මුල් අවස්ථාවවලදී බෙහෙත් කරන්න ගියාම මේ ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙත් කරන්න ගියාම අනිවාර්යෙන් මෙයාට මේ බෙහෙත් ගන්න ඕන වෛද්‍යවරයා හොයා ගන්නත් එපා. බෙහෙත් ගන්න මොකಾದ බෙහෙත් ගන්න ඕනේ කියලා ගන්න එපා. ඒතර මේකට මේ කවුන්සලර් කෙනෙක් ගාවට ගිහලා හරියන්නේ. මේක හරියන්නේ නැහැ. මේ තත්ත්වය ඇවිල්ලා නැහැ. පාකින්සන් හරි ඇල්සයිමර් කෙනෙක් ඇවිල්ලා නම් ඒක හරියන්නේ නැහැ. දැන් මෙයාගේ මොළයේ කොටසකට හානි වෙලා. මේ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම නියුරෝ ෆිසිෂියන් කෙනෙක් ගාවට යන්න ඕනේ. ඒ කියන්නේ නියුරොලොජිස්ට් කෙනෙක් නෙමෙයි. නියුරෝ ෆිසිෂියන් කෙනෙක්. ඒත් අපි සිංහලෙන් මම හිතන්නේ ස්නායු කායික වෛද්‍යවරයා වෙන්න ඕනේ සිංහල වචනේ මම හිතන්නේ. හරි. නියුරෝ ෆිසිෂියන් කෙනෙක්. ඒත් එයා ගාවට යනවා. මේකෙත් ඔක්කොම අරන් කියන්නේ. මානසික රෝගී තත්ත්ව ඔක්කොම පේනවා. ඊළඟට මේ බීනෝන්මාදයේ විෂාදය වගේ තත්ත්වයක්. ඒ වගේ තත්ත්වයේදී එතකොට මනෝවෛද්‍යවරයෙක් ගාවට ගෙලින් යන්න ඕනේ. ගිහලා ඒක රෝග අතරට බෙහෙත් ගන්න පුළුවන්. දැන් නිකන් මේ නිකන් අදහසක් විදිහට එකක් ගැන විතරක් නිකන් පොඩ්ඩක් කියන්න මේ ඔක්කොම වගේ ඔයාලා අනිවාර්යෙන් අහලාදී. මොකද මේ ඔයාලා අහලා තියෙන දෙයක් නෑනේ. මම නිකන් බීනෝන් මාල් එක පොඩ්ඩක් අදහසක් කතා කරන්න හරි. මේක එක එක විදිහට තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ බීනෝන් මාල් දින කෙනෙක්ට මේ රිමෝට් එක පෙන්වනවා. ඒක පෙන්වනවා. මෙතෙන්ද රිමෝට් එක මම පෙන්නනවා. එයාව ඉස්සරහා ගියම මම එයාට පෙන්නනවා. දැන් සාමාන්‍ය මිනිස්සෙක්ට කොහොමද මේක පේන්නේ? මම මුලින්ම අඳින්නම් S2. මෙතන S2 කියලා දාන්නකො. මේක ඇහක් මේ අනිත් ඇහ. S2 තියෙනවා. මේ S. මේ S වලින් අර පණිවිඩය අපේ මොළයට ගෙනියනවා. මොළයේ මස්තිෂ්කයේ කොටසට ගෙනියනවා. එන්න මේ ප්‍රදේශය මස්තිෂ්කය කියලා. මේදී මස්තිෂ්කය. මස්තිෂ්කයේ තියෙන පොදේ මේ රූප වේන එක ප්‍රදේශයක් තියෙනවා. රූප වේන එක ප්‍රදේශයක් තියෙනවා. එතකොට මේ ඇස් වලින් ගත්ත පණිවිඩය මස්තිෂ්කයේ ප්‍රදේශ ගෙනියනවා. ගෙනියනවා.
කියන්නේ ඇහෙන් අර රිමෝට් එක මෙතන තියලා තියෙන්නේ. මේ බීනෝල් මා තියෙන එකේ. එයාට මේ රූපේ ඇස් වලින් අරගෙන මේ පණිවිඩය මස්තිෂ්කයට කියන මම කියන්නේ මම පාඩම පටන් ගන්නකොටදී කිව්වා නේද? අපිට මොකක් හරි දෙයක් දැක්කාම මේ පණිවිඩය මස්තිෂ්කයට කියන එතනින් තමයි මේ පණිවිඩය තේරුම් ඇස් වලට තේරුණාට තේරුම් ගන්නේ මස්තිෂ්කේ. මස්තිෂ්කයට මේ පණිවිඩය කියන්නේ. දැන් මොකද වෙන්නේ? මස්තිෂ්කයෙන් මේ ප්‍රදේශයෙන් මේ රූපේ මේ මස්තිෂ්කේ හැදෙනවා. කියන්නේ රිමෝට් එකේ රූපයක් මෙතන හැදෙනවා. රූපයක් හැදෙනවාද රිමෝට් එකේ සයිස් එකට මෙහෙම හැදෙන්නේ නැහැ. පොඩි රූපයක් හැදෙනවා. දැන් මොකද වෙන්නේ? මේ බීනෝල් මා තියෙන කෙනෙක් වෙන්නේ එයාට රූපේ මෙතන හැදුනට අය රූපේ හැදෙනවා මෙතන. හැබැයි එයාගේ මස්තිෂ්කය ඇතුලේ මේ සංජානනය කරන්නේ මස්තිෂ්කය ඇතුලේ මේක තේරුම් ගන්න විදිහ වෙනසක් තියෙනවා. රසායනික වෙනස් වෙනවා. දැන් මස්තිෂ්කය තේරුම් ගන්න කොහොමද? මස්තිෂ්කය තේරුම් ගන්න සමහරට මේ මොකක් හරි තුවක්කුවක් තියන් ඉන්නවා. ඒක මම උන්ට රිමෝට් එක පෙන්නනවා. එයාට රිමෝට් එකක් මස්තිෂ්කයට හැදෙන එකක් හැදෙනවා රූපෙත් හැදෙනවා. හැබැයි එයාට ඒක සංජානනය කරන එක තේරුම් ගන්න කොහොමද? සංජානනය තේරුම් ගන්න. මේක තේරුම් ගන්න කොහොමද? අර එයා මට තුවක්කුවකින් වෙඩි තියන්න හදනවා. දැන් එයා බයෙ ඉන්නේ. ඌ හැංගෙනවා අපිත් එක ගා ගන්න එනවා. දැන් මේසෙට රින්ගනවා කාගේ රසය හැංගෙනවා බයෙ. අපිටත් ඇවිල්ලා කියනවා ඊට පස්සේ කොහොමද කියන්නේ? අර මට වෙඩි තියන්න නැතෝ බලන්න තුවක්කුවක් අතේ තියෙනවා. හැබැයි අපි බැලුවම අපිට වීඩියෝ මොනවද නැත්තම් අපිට පේන රිමෝට් එකක් තියෙන්නේ. රිමෝට් එක පේනවා. හරි අමුතු දෙයක් නේ. ඒක වීඩියෝ මාතත්තේ. හැබැයි මේකෙත් අර බරපතලම තත්ත්වෙට සමහර අය යනවා. ඒ මුලදී මේක අඳුනගත්තොත් ප්‍රතිකාර කරාම හොඳ තත්ත්වෙට ගේන්න පුළුවන්. මුලදී අඳුනගෙන ප්‍රතිකාර කරොත් ඊට පස්සේ මෙයා හොඳ තත්ත්වෙට ගේනවා. හැබැයි අඳුර ගන්න බැරි වුණොත් ඒ කියන්නේ කාට හරි මේ රෝගේ මෙයාට තියෙනවා කියලා අඳුර ගන්න බැරි වුණොත් අර මේ ඔය සමහර මිනිස්සු මම දැක්ක මේ ළඟදී කොහෙද නුවරද කොහෙද එක්කෙනෙක්ව මම දැක්ක මේ එයාව අපෝ රෝගේ හොඳ කරන්න දාලා තිබුණා. පාරේ කියෝ යනවා තනියෙන්. පාරේ දින මොන හරි කුණු බෑග් එකතු කරලා පොට්ටනියක් ගන්න කරේ තියාගෙන යනවා. අන්න එහෙම සමහරවල් පාරේ දැකලා තියෙනවා වගේ. ඉතින් මේ தත්ත්වය උග්‍ර වෙලා. එයාලා බයයි අපිට. වැඩි කතා කරන්න ගියාම මූණ බලන් කතා කරන්නෙත් නැහැ. බයයි අපිට. ඒක උග්‍ර අවස්ථාවක්. ඉතින් සාමාන්‍ය ඒ උග්‍රම අවස්ථාවකට හොඳ කරන්න තමයි. ඉතින් මම අනිත් රෝග තුන ගැන විස්තර කතා කරනවා අනිවාර්යෙන් කතා කරේ. මම ඊට වඩා පොඩි වෙන දෙයක් කියනවා. මේක සමහරවල් අනිවාර්යෙන් කතා කරන්න නැතුව ඇති. මේ මෙහෙම අවස්ථාවක් මම පෞද්ගලිකව අත්දැකපු දෙයක්. හරි. දැන් මේක කියලා අපි වැඩ ඉවර කරමු. හරි. මේක වැදගත්යි ජීවිතේ කවදාද දවසක මට වැදගත් වෙනවා ඔයාලට වැදගත් වෙයි. දැන් අපි හිතමු මම මේ ලයින් එකක් ගියන් ගහුවේ. ඔයා හිතන්න මේ පැත්තේ දුක තියෙනවා. මේ පැත්තේ සතුට තියෙනවා කියලා හිතන්නකෝ. දුක සහ සතුට. මේ දවස් අපිට වැඩිපුර දුක තියෙන්නේ. අපිට රජෙන් දීලා දුක සාමාන්‍ය මෙහෙමිතුමෝ කියන්නේ උදාහරණයක් ගත්තොත් වාට කෝටි 10ක ටිකට් එකක් ඇදෙනවා. මාන සතුටුයි. සතුට. හැබැයි ඔය සතුට හැමදාම නැහැ. කෝටි 10ක ටිකට් එකක් ගත්තොත් මාසයක් විතර සතුට ඉන්න ඊට පස්සේ සල්ලි දිනනවා ප්‍රශ්න නැහැ. ඊට පස්සේ මොකද ආපහුවල සතුට කියන දණින් ආයෙත් නැදට එනවා. ඔය ඉන්න අතරේ ගෙදර ආසාවෙන් ඇදෙද්දී බල්ලෙක් හරි පූසෙක් හරි වාහනට කියලා මැරිලා යනවා. පාරේ යනකොට පේන කපස් දාලා හැප්පිලා ඉන්නවා. දැන් සතුටුයි නෑ දැන් දුකයි. දැන් ආපහු දුක මේ පැත්තට යනවා. දුකයි. දැන් මොකද ආපහු දුකයි දැන්. හැබැයි සතියක් දෙකක් ගියාට පස්සේ දුක ටික අඩු වෙනවා. ඊට පස්සේ මේ අලුත් බලු පැටිය ගේනවා. දැන් ආපහු සාමාන්‍ය තත්ත්වෙට එනවා. ඉතින් අපි හැමෝම කොහොමදනේ? අපිට සතුට දැනෙනවා හැමදාම සතුටින් ඉන්නේ නැහැ. ආපහු නැදට එනවා. දුක ටික දෙයක් දැනෙනවා දුකටපත් වෙනවා. අපේ හැමදාම දුක එන්නේ ආයෙත් වෙනවා. ඒ මැද ඉන්නේ. දුකක් දැනෙනවා සතුටක් දැනෙනවා. ඒ සමබරව අපිට යන්න පුළුවන්. සමහර වෙලාවට මේ දුක සතුට දෙකක් අර නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වලින් තමයි ඩොපමින් කතා කරන්නේ. සෙරොටොනින් ඒවා තමයි පාලනය කරන්නේ. ඒවා ස්‍රාවය වෙන ප්‍රමාණය තමයි දුක. මට මතක නැහැ කොයි එකද කියලා ඒ පාලනය වෙන ප්‍රමාණය තමයි දුක සතුට අපිට දැනෙන්නේ. දුක දැනෙන්න අදාළ නියුරෝ ට්‍රාන්ස්මිටර් එක ස්නායු සම්ප්‍රේෂක වැඩිපුර ස්‍රාවය වෙනොත් දුක දැනෙන ගොඩක්. ඊට පස්සේ මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එක ඒ ස්නායු සම්ප්‍රේෂක ටික අඩු වෙනකොට ආයෙ දුක අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයට එනවා. සතුට දැනෙන්නත් ඒක සම්ප්‍රේෂකයක් තියෙනවා. එයා වැඩි වෙනකොට සතුට දැනෙනවා. එයා අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයට යනකොට සාමාන්‍ය මට්ටමට එනවා. හැමෝගෙම ගොඩක් කරලා සමහර අය වෙලා තියෙන්නේ දුක විතරයි. ඒ කියන්නේ දුක දැනීමට අවශ්‍ය කරන නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවනේ. ස්නායු සම්ප්‍රේෂක. එයා ඒක දිගටම ස්‍රාවය වෙනවා. අඩු වෙන්නේ නැහැ. එන මූ මාර කරදරයක් හරි වෙනකොට ඇල්ලක් ගෙනියු
ඇයි උන්ට හැම වෙලාවෙම දුකයි. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් පාරේ ඇවිදන් යනවා. මැණික් මල්ලක කකුල උඩට ටාර ගාලා. අර ඩේසි ආච්චි මැණික් මල්ල හම්බුනා වගේ සමහර කට්ටිය පාරට එකපාරට මැණික් මල්ල කකුල වදිනවා. මූට දුකයි. අනේ පව් අනේ කවුරු හරි මැණික් මල්ලක් දාලා ගිහිල්ලා නේද? කවුරු ඉතින් අසරණ ඉන්නේ අනේ කවුරු හරි ඉතින් මූ එක අරගෙනත් යනවා. ඉතින් දුකයි උට ඒක. ඔය අඬන්න යන්නේ. ඔය ඒ අතරේ අපි තුමු ඒලෙවල් කරපු ළමෙක්. ඒලෙවල් පාසල ඒ තුනක් අරගෙන මේ මොරටුව කැම්පස් එකේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ තේරිලා. ලංකාවේ තුන්වෙනියා. උට දුකයි. උට දුකයි. හරි වරදයි මොයාගේ යාළුවෙක් හිටියොත් තමයි මේ වගේ තත්ත්වයකටපත් වුණොත් ගොඩක් අය යාළුවෝ මෙමුම මග අරින්නේ. අයියේ වල වරදේ හැම වෙලාවෙම දුකමයි නු කියන. පට්ට දුකෙන් ඉන්නේ. මූණ එල්ලන්නේ දුක ඉදන කතාවමයි කියන්නේ. දුක ඉදන චිත්‍රපටිමයි බලන්නේ. දුක ඉදන සින්දුමයි අහන්නේ නු. දුක ඉදන දේවල්මයි කියන සතුට කියන අවස්ථාවේ හැම එකම උට දුකයි. තමයි ජීවිත අමාරු හම්බෙලා ඇති මේ වගේ. මේක අනිත් පැත්ත. දැන් මට මේ වගේ කෙනෙක් මගේ ජීවිත කාලය තුළ හම්බ වුණා. හම්බුණා කියන ආශ්‍රයව කරා. ඉස්කෝලේ යනකොට ගොඩක් කල් මෙයා ෂෝකයි නියමයි. එන ජොලි. ඇයි මාර සතුටින් ඉන්නේ. මගේ මිත්‍රයෙක් කිව්වා පොර ඕලෙවල් වලට ඒ 9ක් ගත්තා. ඒ 9ක් ගත්තා. හොඳ රිසල්ට් එකක්. පට්ට දක්ෂයි. මම ජීව විද්‍යාව කරේ, එයා ජීව විද්‍යාව කරේ. ඒලෙවල් ක්ලාස් එකේ ඉස්කෝලේ ඒලෙවල් ක්ලාස් එකේ එයා ඉස්සරහම පීලි වාඩිලා වැඩ කරනවා, මම පිටිපස්සෙන් පීලි වාඩිලා වැඩ කරනවා. මෙයා ඒ 9ක් ගත්ත සුපිරි බුලට් එකක්. ඉතින් උසස් පෙළ ජීව විද්‍යාව යනවා මේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව තියෙන්නේ. මේ පොරක් කියලා බලනනේ. මේ විෂය තුනට ලකුණු 98යි, 99යි, 97යි. ඒ කියන්නේ 95ට වැඩි ලකුණු වාර විභාගවල. පොරක් කියලා බේරන්න ඕනේ. මගේ ලකුණු අහන්න එක ඔක්කොම 30 ගණනයි. පළවෙනි වාර විභාගයක්. يعني මෙයාට අර ගුරුවරයා පන්තිට ඇවිල්ලා සර් කෙනෙක් කවුරු පන්තිට ඇවිල්ලා වාඩිලා ඒ මනුස්සයාගේ මූණ දිහා බැලුවා පාඩම තේරෙනවා. කියලා දෙන්න ඕනේ. ඒක ඒ තරම් බුලට් එකක්. වැඩි කාටවත් කතා බහක් නැහැ. වාඩි වෙලා තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන අහිංසක චරිතය. ඒක චරිතය. වෙන කට්ටිය අනිත් උන් කෑගවල මොකද දකලන්නේත් නැහැ. උන්ගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. ටික මෙයාගේ හැසිරීම පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. දැන් උදාහරණයක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ ඒලල් කාලේ ඉතින් ඔයාලා අපි හැමෝම ඒලල් කාලේ හවුගල ඒලල් කාලේදී මේ බේලාවක් නැන්නේ බත් ගන්න අපිට ඉන්ටර්වල් එකක් ඕනේ නැහනේ. අපිට ඕනලා අපි බත් කනවා. උදේ සමහරට ඉස්කෝලේ ගාතා කියන අපි බත් කනවා. සමහර ඉස්සරහා ගුරුවරයා උඩ පිටිපස්සේ ඩෙස්ක් එකේ ඉන්නවා බත් කනවා. බත් උයාගෙන බලනවා. එන ජොලියේ හැබැයි මොන දේ වුණත් ප්‍රින්සිපල් එනකොට බයයි ගෞරවය දෙකම තියෙනවනේ. බත් පැත්තකින් දාලා අත පිහදාගෙන ඉන්නවනේ. මෙයා ඊට වෙනස් වෙන වෙලාවකදී. මේ මනුස්සයා කරන්නේ ප්‍රින්සිපල් අරගෙන ඇවිදලා කියනවා පෙන්න මු දඩ බඩ දාලා බත් මුල අරන් දිගට කනවා. කනකම කියන සර් මම බත් කනවා. දුල්ලා තමයි මරලා දෙනවා. අපිට දැන් ජොලි ඉතින් අරගෙන ජොලි නේ. කාටවත් ඒක ප්‍රින්සිපල් එක කියන හයියක් නැහැ. ප්‍රින්සිපල් ඉතින් අරකට නැරලා යනවා ඉතින්. දහන්න නැද්ද ඔය කණේලා. ඔය එකක් තව කරනවා මෙයා මේ තව එකක් කරා මෙයා ඉස්කෝලේ ඇවිල්ලා ක්ලාස් එකට පොඩි පාරක් තියෙනවා කියන්න ඕනේ. උදේ වල හරහා යන්න ඕනේ පාර. ඒ පයින් යනකොට මේ මෙයා කරපු වැඩ ටික කියන්නේ ඒක සපන්න ජොලි ඉන්නේ. සින්දු කියනවා, ටෙස්ට් එකකට දානවා, මාන ජොලි. මේ පයින් යන ලාවේ ඒක ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර තෙල් එකට හලා මිනිහා ගේ ඉස්සරහා මුත්‍රා කරනවා. දොර ඉස්සරහා මුත්‍රා කරනවා. අර ඇතුලේ ඉන්න මනුස්සයෙක් බෙල් එක ගම දොර අරගෙන ඇවිල්ලා. ඉතින් දර්ශනය මොකක්ද කියලා මනුස්සයෙක් තේරෙන්නේ. ඔව් අර මනුස්සය පොළු අරන් ඉතින් එළවනවා. දුවනවා ඊට පස්සේ. අපිත් දුවනවා. මාර ජොලි. ඊට පස්සේ මේ ගෙදර මල් පෝච්චි අරන් ගිහින් එහා ගෙදරින් තියනවා. මේ කඩේ තියෙන ඇපල් කට් පෙට්ටිය අරන් ගිහිල්ලා කරවල එන ඈතින්ද කරවල කඩේකින් තියනවා. කරවල කඩේ ගා කල්පනා කරනවා කොහොමද ඇපල් පෙට්ටියක් ආවේ කියලා. ඊට පස්සේ ඔය ඇපල් පෙට්ටිය පෙන්නලා කරවල කඩේ මිනිස්සුන්ගෙන් අහනවා කීරමින් 500ක් දෙන්න කියලා ඇපල් පෙට්ටිය මෙතන. එහෙම තමයි දෙයක් වුණා. මම තව එකක් කියන්නම් හරිද මේ කරපු සමහරක් කියන්නේ මට ප්‍රසිද්ධියයි. මේ ඊළඟ ක්ලාස් එක යනකොට අපේ ක්ලාස් එකේ ගෑල් ළමයි ඉන්නවනේ. ඒක ප්‍රසිද්ධ බාලිකා පාසලේ ළමයි දැන් මේ පයින් ඇවිල්ලා සෙට් එකක් කට්ටිය යාළුවෙක් යනවා. මූ දුවගෙන ගියා. ඒක මහද දේහදාරි කොල්ලා දුවගෙන ගියා. කකුල් දෙක අස්සේ අත දාගත්ත අල්ලගත්ත කරේ තියාගත්ත පන්තිල අරගෙන ගියා. සකනේ අරන් එන්න චෝටි දැන් හිනා වෙවි අර සිකියුරිටි ගාර්ඩ්ලත් බලන් ඉන්නවා මේ ඇයි මේ මොකද්ද මේ කාන්නේ කියලා.
දැන් ඕන මිනිස්සු බය වෙනවනේ අර ආරේ දැන් යනකොට ක්ලාස් එක ළමයි ගිහලා බංකේ වාඩි කියලා. මොකද මම පන්ති වාඩි වෙන්නේ. සර් ඉන්නේ නැහැ ලාට. එනේ මාර ජොලි කියලා අපි හරි ආසයි උත් එක ඉන්න. අපි උඩ තව අරව කරුම් බං තව අරව කරුම් බං කියලා අපි කොහොමද ෆෝම් කරලා වැඩේ යනවා දැන්. මේ අතරේ අපිට උගන්වන්න සර් කියලා දෙනවා අපිට. මේ හැම වෙලාවෙම මේක දැන් මූට ගැහුවක් මොන hina වෙනවා. මූත්‍රා අපිට තරහ වුණා උඩ උඩ hina වෙනවා. මූ ගැහුවක් hina වෙනවා. ගැහුවක් hina වෙනවා. ප්‍රශ්නේ උසාවියට ගිහින්. පාට ජොලි. මේක ලෙඩක්. මේක ලෙඩක්. මේක දිගින් දිගටම මේ සතුටෙම නම් මූ ඉන්නේ. ටික කාලයක් ගිහිල්ලා හොඳ කරන්න බැහැ. ඒ කියන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් දැන් උඩරිම මට්ටමට වැඩි වෙලා දිගටම තියෙන්න හොඳ නැහැ. අඩු වෙලා බැලන්ස් වෙන්න ඕනේ ඒක. දැන් මෙයාගේ බැලන්ස් වෙන්නේ නැහැ. දැන් මෙයා දිගටම අර සාන්ද්‍රණයේ වැඩි අවස්ථාවක ඉන්නේ. දැන් මොකද වෙන්නේ? දවසකදී මෙයාට මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් සම්පූර්ණයෙන් මෙයාගේ ශරීරයට පාලනය කරන්න බැරුව යනවා. ඒතර පිස්සු කියන තත්ත්වයක් එකකින් හොඳ නැහැ වශයෙන් පාට. දැන් තත්ත්වෙපත් වෙනවා. හොඳ කරන්න බැරි ඊපස්සේ. බේර ගිහලා හොඳ කරන්න බැරි තත්ත්වෙට යනවා. හැබැයි මොකක්කෝ වාසනාවකට මෙයාට මේ ලෙඩක් තියෙන්නේ කියලා කිව්වා. මෙයාට මේ ලෙඩක් තියෙනවා මේක ලෙඩක්. ඒතරද මේ රෝග ලක්ෂණ ටික කියන්නේ නැති මෙන්න සතුටෙන් ඉන්නවා නම් හැම වෙලාවම දුකයි දැන් නැත්තම් මේ මනුස්සයාට ලෙඩක් කියලා කියලා දුන්නා. දැන් අපි මොකද කරන්නේ? මේක අපි සර්ට කිව්වා දැන් සර් එහෙම අපේ යාළුවෙක් ඉන්නවා මේ මෙන්න මෙහෙම මෙයාට මේ තත්ත්වය තියෙනවා. ඊපස්සේ කොහෙද බැලුවම මනුස්සයාව ඊට පස්සේ ගෙදරට කතා කරලා ડોක්ටර් කෙනෙක් ගාවට දාලා අනිවාර්යයෙන්ම මානසික වෛද්‍යවරයෙක් ගාවට යොමු කරාම මෙයාට මේ රෝගේ තත්ත්වය තියෙනවා දැන් සතුටයි හිතනවා. අහේතුක සතුටක්. අහේතුක සතුටක්. හේතුවක් නැතුව සතුටු හිතනවා මෙයා. ඒ මාස ගානක් බෙහෙත් බිව්වා මිනිහා. ක්ලාසුත් ආවේ නැහැ, ඉස්කෝලේත් ආවේ නැහැ කාලයක්. බෙහෙත් බිව්වා. බෙහෙත් බිව්වට පස්සේ මිනිහාට සම්පූර්ණ සනීපයි. කියන්නේ ඖෂධ වලින් අරව පාලනය කරන්න පුළුවන්. ඉගෙන ගන්න සමහර රෝග වලට ඖෂධ දෙනවා ඉගෙන ගන්න මානසික රෝග වලට. බෙහෙත් බිව්වම අර වැඩිලා තියෙන කෙමිකල් ටික අඩු කරන්න පුළුවන්. බැලන්ස් කරනවා. සමහර දේ අඩු කරන්න එක ලේසි නෑ. බෙහෙත් දීලා පොඩි ඩෝස් දීලා අඩු කරනවා. අඩු කරලා බැලන්ස් කරනවා. ඊට පස්සේ ඉස්කෝලේ ආවා. ඒ ලෙවලුත් කරා. මෙහෙම ඉඳපු කොල්ලා ඒරල කරලා විෂයන් තුනම W3 නැත්නම් F3 ෆේල්. අසමත්. විෂයන් තුන ෆේල්. මම දෙවෙනි වතාවෙත් කරා. දෙවෙනි වතාවට කරාම දැන් S3 කරේ මොන හරි ගත්තා. හැබැයි පොර මීටර එකක් ඈ. අදටත් ලංකාව හොඳ කම්පැනි උඩම පෝස්ට් එකේ ඉන්නවා. නම් ගම මොකද තෝරන්නේ නැහැ. උඩම පෝස්ට් එකේ ඉන්නේ. ඒ කියන්නේ එයා ගන්න එයා ලෙඩ හැදුනා කියලා. පස්සේ දන්නේ නැහැ. එයා කරපු කිසු ටික මතක නැහැ. ඒ ආගමේ කිසු ටිකක් කියලා කියලා මතක නැහැ. හරිද? ඒ අපිට මතක. ඉතින් මේ එහෙම තත්ත්ව තියෙනවා. කියන්නේ මට මානසික රෝගී තත්ත්වයක් හැදුනොත් ඒක මට තේරෙන්නේ නැහැ. ඔයාට මානසික රෝගී තත්ත්වයක් හැදුනොත් ඒක ඔයාට තේරෙන්නේ නැහැ. හැබැයි මේ මොකක් කරේ ඉගෙනගෙන ඉඳියොත් අපේ යාළුවෙක්ට හැදෙනවා. ළඟම ඉන්න යාළුවෙක්ට ඥාතියෙක්ට හැදෙනවා. ඉතින් මේ අවස්ථාව ළඟ ඉන්න කෙනාට තේරුම් ගන්න පුළුවන්. ළඟ ඉන්න කෙනාට තේරුම් ගන්න. එයා තමයි තේරුම් ගන්න මේකට මේ ප්‍රශ්නයක් මේකේ එනවා. එයාට රේට් කරන්න ඕනේ ඒ අනිත් කෙනා තේරුම් ගන්න. නැත්නම් ඌගෙන් ආතල් ටිකක් අරගෙන ඌට විහිළු කරලා ඌත් එක තව ජොලි කරලා ඒතර අරමුණස ඉවරයි. කියන්නේ මානසික රෝග ගැන ඉගෙන ගන්න වටිනාකමක් තියෙන ඕන උතන. සර්ටිෆිකේට් එකක් ගන්නම නෙවෙයි. ඒක ඕනේ අපිට මොනවා හරි වැඩ එකක් කරගන්න. හැබැයි අතන මාර වටිනා මානසික ජීවිතයනේ. දෙවියන් හොඳව තැනක ඉන්නවා. නේ? දැන් තමන්ගේ යාළුවෝ ඔක්කොම එකතු කරන් මේවා ඉගෙන ගන්න. හරි. ඒක වටිනාකම වෙන එතන කවදාද දවසක එනවා. සමහරවිට මේ අවස්ථා ඇති නේද? ඔබ කියද්දි යාළුවෝ එහෙම ඉඳපු අය මතක් වෙන ඇති අවස්ථා ඇති. හරි. හරි. පැහැදිලි. විෂාදයත් ඒ වගේ එකක් නෙවෙයි. ડિප්‍රෙෂන් එකත් දුකයි ඔය සියලුම දුක ඔය හැම එකම දැනෙනවා. කොහොමද දැනෙනවා? හැබැයි ඒක ගොඩක් වෙලාවට ළඟම හිත මිත්‍රයෙක්ට කියන ගොඩක් වෙලාවට. දැන් සමහර අය Facebook එකේ දානවා, සමහර අය WhatsApp දානවා මොනාරි ගන්නවා. එහෙම නෙමෙයි ළඟම මිත්‍රයෙක්ට කියනවා. ඒ යකාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙයාට ડિප්‍රෙෂන් ඇදලා තියෙන්නේ කියලා. විෂාදේ තියෙනවා කියලා. උඩ තේරුම් ගන්න බැරුණොත් අර යාගෙන දෙලියට දානවා. ඒක ඕකනේ තාත්තා. ඒත් ඉගෙනගෙන ඉන්න එකේ වටිනාකම තියෙන අන්න එතන. හරි. ඒ නිසා මේ අවස්ථාවේ පොඩ අවුලේ තියාගන්න. මම මෙයා ඔයාලා ඉගෙන ගන්න මේක වැඩිපුර අහුවෙන්නේ නැත්නම් කියලා පරතරයට ගියම පොඩි ගැඹුරු තැනක තියෙන එකනේ. ඔය සරලව කිව්වට. මේ වගේ තත්ත්ව දින මිනිස්සු ඉන්නවා. තව ගොඩාක් තියෙනවා ඉතින්. ඉතින් අපි ওই ප්‍රමාණය නවත්තුමද හරි. නිසා මේ හීන ගැන කතා කරා, මොළය ගැන කතා කරා, මානසික රෝග ගැන හැදෙන විදිය ගැන පොඩි අදහසක් කතා කරා. සමහර ප්‍රශ්න ගොඩාක් දාලා තිබුණා. එක ළඟ ගොඩාක් ප්‍රශ්න වලට අතරේ කතා කරන අතර නැඩුනේ. සමහර ඒවාට උත්තර දෙන්න බැරි වෙනවා. චාලු කියන එයා හැමදාටම දුක හිතෙන් තුනක් hina වෙනවා අන්න. ඒක දාලා තියෙනවා හරි.
යාළුවෙක් ඉන්නවලු එහෙම තත්ත්වයක් ඉස්සුස ඉන්නවා නම් පොඩ්ඩක් කන්ටැක්ට් කරන් බලන්න යාව පොඩ්ඩක් බලලා අනිවාර්යෙන් එකට උදව්වක් කරන්න වෙන තත්ත්වයක ඉන්න කෙනෙක් ඉස්සුස ඉන්නවද කාද මම නං ඉන්නවස ඉසුරුස දැහැ මගේ ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් මේ බල මං කරලා බලට මේ ඉසුරුසගේ නම්බක තියෙනවා ගරුප් කියදකොට පුතා මැසේජ් එකක් කාන් ඉසුරුසට ඉන්නවා ඉන්නවා සඳරුවන් පෙරේරක් හිතන නම මාරු කරගෙන ඒක අනිවාර්යෙන් බලන්න ඕනේ ඉසුරුස මේක මම කියපු ලෙඩේ සම්බන්ධ එක්කෙනෙක් යාගේ යාළුවෙක් ඉන්නවලු පොඩ්ඩක් අපි ඒකට උදව් කරමු මේ ඉසුරුසට කතා කරන්න ඉන්නවා හරි ඒ මොනවා ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් ඉසුරුසට කතා කරන්න මේ මොකද ඒකට අනිවාර්යෙන් උදව් කරනවා හරි ඒක උදව් නොකර ඉන්නේ කාටවත් ඒක අපිට දිනන ප්‍රශ්න හරි ඒවා කතා කරලා අනිවාර්යෙන් මේක කරගමු එහෙනම් අපි වැඩි ඉවර කරගමු වැඩි පොඩක් පැය භාගයක් ඉවර කරා එක දිගට පැයකමාරක් කතා කරා ඒ නිසා මම දැන් වෙලාව පොඩි ප්‍රමාණයක් ගත්තා උපරිම ප්‍රමාණයක් කතා කරා එහෙනම් අපි ඔතනින් වැඩි ඉවර කරමු ඔයාලගේ ඉස්සරහට තියෙන අසයින්මන්ට් තියෙනවා වැඩ තියෙනවා ඒ හැම දෙයකටම ඔයාලට සාර්ථක වැඩේ කරගන්න අවශ්‍ය වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉසුරුස වැඩේ හොඳට කරන් ගිහලා තිබුණා මගේ මම දන්න කීප දෙනෙක් මිත්‍රයෝ කීප දෙනෙක් මේ කෝස් එකට සම්බන්ධ වෙනවා ඒ නිසා හැම කෙනාටම ඉසුරුසට අපේ කාදර්සයට ඒගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි අවස්ථාව දුන්නාට දරුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් හොඳට අහන් ඉදියා ප්‍රශ්න ඉදිරිපත් කළා කතා කරා ඒ හොඳම සෙට් එකක් ඉන්න කෝස් එකේ ඇතුළේ ඉන්න සෙට් එකක් ඉන්නවා සුපිරි සෙට් එකක් හරි එහෙම හම්බෙන්නේ නැහැ හැමදාම හරි ඒක සමහර සෙට් අවුල් වෙනවනේ එහෙම නෑ හොඳම සෙට් එකක් ඉන්න කෝස් එකේ සෙට් එකක් වෙලා නියමයි වැඩි හොඳට කරන්නේ හැමෝටම අසයින්මන්ට් එක ගොඩ දාගෙන අපේ අන්තිම කන්වර්සේෂන් එක දවසේ හැමෝටම අර අනිවාර්යයෙන් ඔබතුමාට තීන්දුව කරනවා අපි thank you very much sir ඔබතුමාට අනිවාර්යෙන් අපි කන්වර්සේෂන් එකට සම්බන්ධ වෙන්න මේ පාර ඔබතුමාගේ ළඟම මිතුරෙක් ඉසුරුස තමයි කන්වර්සේෂන් එකේ සියලු කටයුතු බාරගෙන කරන්නේ ඉතින් විශිෂ්ට ලෙස කරයි අනිවාර්යෙන් සර් ඔබතුමා සම්බන්ධ වෙන කන්වර්සේෂන් එකට අපි අනිවාර්යෙන් ඔබතුමාට ඉන්විටේෂන් එක දානවා ඒ වගේම අද කරලා දුන්න විශිෂ්ට ගානේ ලෙක්චර් එකක් ඇත්තටම අද අපේ ළමයින්ට මම හිතන්නේ වෙනස් අත්දැකීමක් ඇත්තට වෙනස් අත්දැකීමක් ඉතාමත් වටිනා දේශනයක් ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි වගේම ගොඩක් ආසාවෙන් මාත් අහන් හිටියා බොහොම ස්තුතියි වගේම ඔබතුමාව සම්බන්ධ කළ දුන්න ඉසිරු පෙරේරා කතිකාචාර්යතුමාටත් SITC සරසවියටත් මම මේ වෙලාවේ ළමයි වෙනුවෙන් සහ මගේ පෞද්ගලික ස්තුතිය ප්‍රකාශ කරනවා බොහොම ස්තුතියි සර් ඔබතුමාටත් සුබ රාත්‍රියක් ඒ වගේම ඉසිරු සර් ඔබතුමාට කතා කරන්න තියෙනවද මොන හරි කොහොමද ඔව් ඉස්සෙල්ලා මම ස්තුතිවන්ත වෙනවා කාදී අපේ අඳුරවන් සර්ට මම පුංචි ආරාධනාවක් කිව්වට වඩා හොඳට හරි මහන්සි වෙලා ලෑස්ති වෙලා කරලා දුන්නා. ඒකට මගේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා. සර්ගේ වැඩ කටයුතු සියල්ලම ජීවිතේ සාර්ථක වෙන්න කියලා අපි SITC විශ්වවිද්‍යාලය වෙනුවෙන් සහ මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you very much sir. ළමයි අද දෙවැනි දේශනය ගැනත් පෝස්ට් එකක් අපි එකේ දානවා. ඔයාලගේ කමෙන්ට්ස් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. දැන් 10:30 වුණා. ඔයාලා සමහරව 7 ඉඳන් ඉන්නවා. ඉතින් මහන්සි ඇති පොඩි රෙස්ට් එකක් ගන්න, කෑම කාලා නිදා ගන්න. අපි ඊළඟ ක්ලාස් එකේදී හම්බෙමු. ඊළඟ සයිකොලොජි ක්ලාස් එක කවද්ද ඉසුරුස? පදාදා නේද? පදාදා ඒ කියන්නේ 15 වෙනිදා රාත්‍රී 8ට තියෙන්නේ ඒකෙදි හම්බෙමු. එතකොට මේකේ channel ළමයි තිනා ඔයාලා බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට හම්බෙමු. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම. රංග සර් තිනා ඔබතුමාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා සර්. thank you very much අපි එක සම්බන්ධ වුණාට රංග සර්. හරි. සාපිට යන්න බෑ කියලා දෙනවා. ඉන්න පුතා එහෙනම්. හරි. මම දැන් FP live එකත් off කරනවා. FP එකේ බලන ළමයින්ට සුබ රාත්‍රියක්. bye. recording off කරනවා.